අදත් අපි සොඳුරු කතාබහකට තමයි මේ විදිහට ප්‍රවිෂ්ඨ වෙන්නේ. අද කතාබහ ලංකාවේ සොඳුරු ඒ වගේම ප්‍රබල චරිතයක් කියලා මම කියනවා. අපි මේ කතාබහ කරගෙන යනකොට ඔබට තේරෙයි ප්‍රබලත්වයේ කොහොමද මතුවෙන්නේ කියලා. ඔබට බොහොම හුරු පුරුදුයි. දින 365ක් අවුරුදු 12ක් එක දිගට පාන්දර 3ට නැගිටලා ඉතා බාරදූර කාර්යයක් ලංකාවේ ප්‍රවණතාවයක් නිර්මාණය කරා පත්තර කලාවට. ඉතින් එතුමන් ගැන තමයි අද දවසේ අපි කතා කරන්නේ. ලංකාවේ මේ අපි ගත්තාම සාම්ප්‍රදායික මාධ්‍ය, ඊතනින් පස්සේ ජනමාධ්‍යට ආවට පස්සේ පත්තර තමයි මුලින්ම මේ ජනමාධ්‍ය කලාවේ ආරම්භක පුරුකක් විදිහටපත් වෙන්නේ. ඉතින් ඒ කලාවට ලංකාව ඇතුලේ නව මානයන්, නව්‍යතාවයන් සම්පාදනය කරපු චරිතයක් බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර ආදරණීය මාධ්‍යවේදියට. අයිබෝන් චත්. පළවෙනියටම මෙහෙම එන්න. වයස අවුරුදු 22 දී විශ්වවිද්‍යාලයේ තමන්ගේ පෙම්වතිය විවාහ කරගන්නට අවශ්‍ය වෙනවා. ගෙදරින් අකමැති ගන්නවා හිතුවක්කාර තීරණය විවාහ වෙනවා. ඒ අත්දැකීම් පොඩ්ඩක් කතා කරමුකෝ. ඔව්. සාමාන්‍යයෙන් ඒ කාලේ ඔය වගේ තරුණ වයසේදී විවාහ වෙන්නේ බොහොම අඩුවෙන්. නමුත් ඇත්තටම ඇගේ පැත්තෙන් නිවසේ පැත්තෙන් පවුල පැත්තෙන් ලොකු විරුද්ධත්වයක් ආපු නිසා අපේ ප්‍රේම සම්බන්ධය ඉතා ඉක්මනින් විවාහයක් බවට පත් කරන්න සිද්ධ වුණා. ඒක තමයි අපේ වෙච්ච දේ. මං හිතන්නේ ඒක දැන් කාලේ නම් අලුත් කතන්දරයක් නෙමෙයි. ඒ කාලේ තරමක අලුත් කතන්දරය. මට ඒක ඇතුළේ තව පොඩි කාරණයක් අහන්න ඉතින්. දැන් එහෙම වුණාට පස්සේ දැන් ඒ වැඩේ කරන එක හරි වැඩේ මරු. හැබැයි එතනින් එහාට මූණ දෙන්න තියෙන ප්‍රශ්න ටිකට කොහොමද? ඔව් ඒක නම් ඇත්තටම මට රැකියාවක් තිබුණේ නැහැ. මගේ බිරිඳට රැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා එක්තරා අන්දමක අපි බොහොම අසරණ තත්ත්වයක හිටිය කියලා කියන්නත් පුළුවන්. නමුත් ඒ කාලේ මුල් අවුරුද්දක කාලේ විතර ඉතින් ප්‍රේමයනේ ලොකුමදී අනිත් දේවල් දැක්කෙත් නෑ අපි. ඒවා මතක වෙන්නත් ඇති. යාළුවෝ කීප දෙනෙක් හිටියා උදව් කරන්න. ඉස්සෙල්ලම අතේ තිබුණු සල්ලි ටිකක් කින් ඇනෙක්ස් එකේ හිටියා. ඒකේ ගුරුනාම යහළුවන්ගේ ගෙවල් වල හිටියා. ඒ අතරේ මං හිතන්නේ මගේ පුතා ලැබුණටත් පස්සේ තමයි මගේ බිරිඳට රැකියාවක් ලැබුණේ ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ. මම ඒ වෙනකොටත් රැකියාවකට සූදානම් වෙලා හිටියේ නෑ. මොකද මම මගේ බලාපොරොත්තුව තිබුණේ චිත්‍රපට ශාස්ත්‍රයට එකතු වෙන්න. මොකද මම ආනන්ද ඉගෙන ගන්න කාලෙත් අපි නිම්මලල්ල කියන චිත්‍රපටයේ ආනන්දේ පාසල් ශිෂ්‍යයෝ හදපු ඒ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරපු නිසා මේ කියන්නේ බඳින්න පොඩ්ඩකට කලින් අවුරුද්දකට විතර කලින් ඉස්කෝලේ යන කාලෙදී මට ලොකු උණක් තිබුණා මේ සිනමා ශාස්ත්‍රයට සම්බන්ධ වෙන්න. ඒ නිසා මම චිත්‍රපට සහාය අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කරන්න පටන් ගත්තා. දැන් වගේ නෙමෙයි ඒ කාලේ චිත්‍රපට සහාය අධ්‍යක්ෂකවරයෙක් කියන්නේ ඉතා සුළු ආදායමක් ලබන බොහොම දුක් විඳින්න සිදුවෙන චරිතයක්. නමුත් කොහොම හරි අනිකේ චිත්‍රපටයක් ලබා ගන්නත් හරි අමාරුයි. නමුත් මට උදව් කරන්න පිරිසක් හිටියා. තිස් අබේසේකර, ලෙස්ස ජේම්ස් පීරිස්, ආචාර්ය සරත් අමුණුගම. මට මතකයි මම බොහොම රැකියාවක් විශාල වශයෙන් මුදල් අවහිරතාවයකට ඉන්නකොට මම ඩොක්ටර් අමුණුගමට ගිහිල්ලා කිව්වා මට මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඊට පස්සේ එතුමා මාව යොමු කරා මේ USIS එකට ඇමරිකානු ප්‍රවෘත්ති ලංකාවේ ඇමරිකානු ප්‍රවෘත්ති අංශයට යොමු කරාම ඒ වෙලාවේ ඒගොල්ලෝ කර්නල් ඕල්කට් ගැන චිත්‍රපටයක් කරන්න ලොකු රීසර්ච් එකක් කරන්න. ඉතින් ඒ රීසර්ච් එකට බොහොම ගොඩක් සුදුසුකම් තියෙන අය ගොඩාක් ඉන්ටර්විව් එකට ඇවිල්ලා හිටියා. මමත් තව නීති ශිෂ්‍යයෙකුත් මේකට
තේරුණා. අපි දෙන්නටම තරමක හොඳ පඩියක් ලැබුණා, මුදලක් ලැබුණා. අපි මාස 8ක් විතර ලංකාවේ රීසර්ච් කරා කර්නල් වෝල්කට් තුමාගේ පසුබිමේ. දැන් මම දැක්කා ඊයේ මේ අර ගාල්ලේ අර පන්සලේ ලංකාවේ ප්‍රථම මුද්‍රණාලය අපි ඒවා සියසෙන් දැකගත්ත ඒ කාලේ ලංකෝපකාර. ඔව් අනගාരിക ධර්මපාලතුමාගේ දිනපොත් එහෙම අපිට කියවන්න අවස්ථාව ලැබුණා. මම මේ කියන්නේ 1968 68 ඔව් 68 නෙමෙයි 65 නෑ 68 විතර. ඉතින් මේ වගේ අත්දැකීම් තිබුණා. නමුත් බොහොම දුෂ්කර ජීවිතයක් තමයි අපි ගෙව්වේ. ආර්ථික වශයෙන් බොහොම දුෂ්කර ජීවිතයක්. නමුත් බොහොම අපේ ජීවිතයේ සුන්දරම කාලය කියලාත් කියන්න පුළුවන්. නාට්‍ය බැලුවා, චිත්‍රපට බැලුවා. මට හිටියා ඇසුරු කරන්න යාළුවෝ පිරිසක් ඒ ධර්මසේන පතිරාජ, W ජයසිරි, සුනිලා බේසේකර, විමල් කුමාර් ද කොස්තා, පියසේන අහංගම. ඇත්ත වශයෙන්ම මේ W ජයසිරි සුනිලයි තමයි මම මේ හදිසියේ විවාහ වෙනකොට ඒ විවාහ වෙනකොට ඇවිල්ලා අපි දෙන්නගේ සාක්ෂිකරුවෝ ලෙස අත්සන් කරේ තේ දෙන්න. සුනිල නම් දැන් අපි අතරේ නැහැ. ජයසිරි ඉන්නවා. ඉතින් මේ පිරිසත් එක්ක නාට්‍ය බලන එක බොහොම සුන්දර ජීවිතයක් අපිට ගෙවන්න ලැබුණා. ඒ සුන්දර ජීවිතයත් එක්කම අපි ගීතයකට යමු. ඔබතුමන් බොහොම ලස්සන ගීත සමුච්චයක් අද තෝරගෙන තිනවා. මේ පෙම්බර මදු වික්ටර් රත්නායක කියන්නේ. පෙම්බර මදු චිත්‍රපටයක් හැටියට ඉතාම ලස්සනයි. ඊළඟට මං හිතනවා වික්ටර් රත්නායක සුවිශේෂී ගායකයෙක්. අපේ තරුණ කාලේ වික්ටර් තමයි අපේ හදවත් ආදරයට නතු කරපු ගායකයා. මට අවස්ථාව ලැබුණා වික්ටර්ගේ මගේ මිත්‍රයෙක්. ඇත්ත වශයෙන්ම වික්ටර් හම්බ වෙන්නෙත් මට අපි ආනන්ද නිම්මලල්ල චිත්‍රපටය කරනකොට. නිම්මලල්ල චිත්‍රපටයේ ගීතයක් තියෙනවා. ඒ ගීතය වික්ටර් ගයපු පළවෙනි හෝ දෙවෙනි චිත්‍රපට ගීතය. වික්ටර් එතකොට බොහොම තරුණයි. මට මතකයි අපි ඔය ආනන්ද එහෙම ෂූටින් කරනකොට අපිත් එක්ක ඇවිල්ලා වික්ටර් ඔය පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. අපි ගිහිල්ලා අන්තිමට වික්ටර්ව බස්සනවා බොරැල්ලේ. මං හිතන්නේ වික්ටර් නැවතිලා හිටියේ වික්ටර්ගේ නෝනා චිත්‍රත් එක්ක බොරැල්ලේ පොලිස් ක්වාටර්ස් වල වෙන්න ඕනේ වගේ මතකයක් තියෙන්නේ. ඉතින් වික්ටර් එක්ක දීර්ඝ සම්බන්ධයක් තියෙනවා. මම වික්ටර්ගේ සා 150 100 1000 ඔය ඔක්කොම බලන්න ඇති. වික්ටර් තමයි තාරුණ්‍යයේ ගී හඬ එදා. අනිකේ ඔහුට තිබුණා මේ තරුණ හිත් ඔහුගේ පෙනුමත් ඔහු වේදිකාට ඇවිල්ලා ගීත ගායනයත් ඔහු ගීතවලට තෝරා ගන්නා පද රචනාත් සංගීතයත් මේ ඔක්කොම තාරුණ්‍යයත් එක්ක සම්බන්ධ වෙච්ච දේවල්. ඒ නිසා වික්ටර්ව අමතක කරන්න බෑ අද අපේ වයසේ ඉන්න කාටවත්. ඔවුන්ගේ තරුණ වයසේදී වික්ටර් විසින් ලබා දුන්න ඒ ආනන්දනීය හැඟීම් කාටවත් අමතක කරන්න බෑ. පෙම්බර මදු ඉතාම සුන්දර චිත්‍රපටයක්. අද බැලුවත් ඉතාම ලස්සනයි. සිනමා කෘතියක් ලෙස ලස්සනයි. රූපගත කිරීම ඉතාම විශිෂ්ටයි. රංගනය මේ ඔක්කොමත් නිසා මම පෙම්බර මදු ගීතයට හුඟක් කැමතියි. ඒ දැනුත් නිතර හොඳයි. ඒක නිතර අපිට ගුවන් විදුලියත් අහන්න ලැබෙනවා. ගුවන් විදුලිය හැම channel එකකම වගේ මේ ගීතය ඒකෙන් පෙන්눔 කරනවා. අවුරුදු 30කට විතර පස්සේ වෙන්නේ නැති මේ ගීතය මොනතරම් ජනප්‍රිය ගීතයක්ද. තාමත් ආදරය ගැන කතා කරනවා නම් පෙම්බර මදු වගේ තමයි ගීතය. අද දවසේ අපේ කතානායකයා අපේ මේ මමද වැඩසටහනේ චරිතය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර ආදරණීය අපේ මාධ්‍යවේදියා මේ ඒ වගේම තමයි අපේ මේ වැඩසටහනේ තේමා පාඨය තමයි කිසිදා කිසිවෙකුට නොකියූ මගේ කතාව. උත්සාහ කරනවා නොකියූ කතාවක් කොහොම හරි මතු කරගන්න. දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ
හැතැම්ම 12ක් විතර යනකොට හම්බ වෙනවා ලස්සන ගමක් මාපලාන. ආරණ්‍යක සුන්දර මතක එහෙම තියෙනවා. කැමති මතක් කරන්න. ඔව් මාපලාන දැන් අද නම් ඒ සුන්දරත්වය නැහැ. මාපලාන සාමාන්‍ය ගමක්, බොහොම සුන්දර ගමක්. කඹුරු පිටියට තමයි ආසන්නම නගරය. හැතැම්ම 2ක් විතර තියෙනවා. ඔය ආරණ්‍ය තියෙන්නේ ටිකක් ඇතුළට ගමන් කරන්න ඕන. බොහොම පාළු. ඇත්තටම මට හිතාගන්න බෑ දැන් ඔය මේ අද ආරණ්‍ය කියන ඒවා බොහොම ෆැෂනබල් තැන් වෙලානේ අද. ඒ කාලේ අපිට මේ ආරණ්‍ය හරිම අපේ ජීවිතවලට සමීප ස්ථානයක්. අපි නිතර යනවා හාමුදුරුවෝ බලන්න. ඒ ආරණ්‍යයට යනකොට ඔය වතුර පාරවල් ගල් ඒවා ඔක්කොම අපිට ජීවිතයේ කොටස්. දැන් මගේ පියා ගුරුවරයෙක්, පසුව විදුහල්පතිවරයෙක් ලෙසත් කටයුතු කළා. අපි ගමේම සාමාන්‍ය ගම්වල තියෙන දේ තමයි මේ ගමේ හැම කෙනෙක්ම නෑදෑයුනේ. එක ගමක ඒ සියලු දෙනා නෑදෑයෝ. ඉතින් මට මතකයි ඔය පොඩි කාලේ අපේ ගම කඹුරුපිටිය නගරයත් මාපලානත් අතර ලොකු ෆාම් එකක් තිබුණා. ෆාම් එක. අද ඒක විශ්වවිද්‍යාලයක් බවට පත් වෙලා කෘෂිකාර්මික විශ්වවිද්‍යාලයක් මාපලාන. ඒ ෆාම් එකක් ඉතින් සමහර දවස්වල තාත්තගේ පාපැදියේ නැගලා මට යන්න සිද්ධ වෙනවා කිරි ගේන්න. උණු කිරි සමහරලාට මේ කිරි දෝමින් ඉන්නකොට කිරි අරගෙන එනවා අපි. ඒ වගේ අතීතයක් මට තිබුණේ. නමුත් මම ඉගෙන ගත්තේ මූලිකම පළවෙනියටම පහළ බාලාංශයේ ඉගෙන ගත්තේ අකුරුගොඩ කියලා ලස්සන පාසලක්. ඒ පාසලේ තවමත් මේ යනකොට මට පේනවා කන්ද උඩ පොඩි අර අතීත නෂ්ටාවශේෂ තියෙනවා. ඒ බැමී අරෝමේව නමුත් පාසලක් තියෙනවා. ඊට පස්සේ මම අවුරුදු 2ක් විතර මාතර රාහුල විද්‍යාලයට ගියා. ඒ රාහුල විද්‍යාලයට යෑමත් සමග මං හිතන්නේ එතකොට 5 පන්තියේ විතර වෙන්න ඕනේ. ගමත් එක්ක තියෙන මගේ බැඳීම ඉවර වෙන්න පටන් ගත්තා. මම රාහුලට ගියෙත් රාහුල විද්‍යාලයේ ඉදිරිපිටම තවත් ගුරුවරයෙකු ගෙදර නැවතිලා ඉඳලා බෝඩ් වෙලා ඉඳලා ඊට පස්සේ රාහුලෙන් මම ආනන්දයට ආවා. ඊට පස්සේ ගම මගේ අනිත් සහෝදරවරුන්ට ඊට වඩා වෙනස්. වුන් ගොඩක් කල් ගමේ හිටියා සහෝදර සහෝදරියෙක් එක්ක. නමුත් මට ගමේ තියෙන්නේ අර කෙටි කාලීන අවුරුදු 3-4ක සුන්දර මතකයක් විතරයි. අපේ ගෙදර ඉස්සරහම නිල්වලා ගඟේ අතු ගංගාවක් ගලනවා. පාර තියෙනවා ඊට පස්සේ ගඟ. ඉතින් ඔය ගඟේ ඒ දවස්වල පිහිනුම නම් අමතක වෙන්නේ අපි උඩින් පැනලා මං හිතන්නේ තාත්තට තිබුණු ලොකුම ප්‍රශ්නේ තමයි අපි මේ ගඟට පැනලා නාන එක. ගඟ අතු ගංගාවක් ඒ වුණාට ටිකක් ලොකුයි. කුඹුරු තිබුණා අපිට තාත්තට මේ මෑතක් වෙනකල්ම අපේ කුඹුරු තිබුණා. කොරටු තිබුණා අපි එළවලු ගන්න කොරටු වලින්. ඉතින් සුන්දර මතකයක් තමයි. ඒ සුන්දර මතකය ඇස්සේ කියන්නේ බන්දුල පද්ම කුමාර කියන චරිතයේ මුරණ්ඩු චරිතයත් නිකන් කාමී හිමි චරිතයක්. නෑ මුරණ්ඩු කම කියන්නේ මම පහු වෙනකොට වෙන්නේ නැති මම බොහොම මේ ඒකට කියන්නේ මොකද්ද රිස්ක්ස් ගන්න. ඒ කියන්නේ අවදානම් සහිත දේවල්. ඒ කියන්නේ දැන් අද රැකියාව එළියට යන්න වුණොත් එළියට යන්න කිසිම බලාපොරොත්තුවක් නැතුව සැලසුමක් නැතුව අන්න ඒ වගේ දේවල් නම් මට කරන්න තිබුණා. ඒ ඇරෙන්න එහෙම කියන්න අමාරුයි. එතනින් එහාට ජීවිතේ විවිධ තැන්වලට පෙරලෙනවානේ. ඒ පෙරලෙන තැන්වලටත් යන්න ඕනේ. ඊට කලින් ගහක මල් පිපිලා ගීතයට යන්න ඕනේ. දැන් දියුල්කනේ මේ දියුල්කනේ ගායන ජීවිතයට පිවිසෙනකොට මම සංගීත ශාස්ත්‍රයේ සිනමා ශාස්ත්‍රයේ තරමක චරිතයක් බවට පත් වෙලා තිබුණා.
ඉතින් මේ කටහඬ ඔහුගේ ගීතයක් මම අහපු පළමුවෙනි දවසේම වගේ මම දන්නේ නැහැ මේ කවුද කියලා මම මේ ගායකයාට පණිවිඩයක් යවුවා. ඒ වෙනකොට මම කැසට් එකක් දෙකක් නිෂ්පාදනය කරලා තිබුණා. මම දිවුල්ගනේට පණිවිඩයක් කැරියා මම කැමති වගේ කැසට් එකක් කරන්න කියලා. නමුත් දිවුල්ගනේ මට පණිවිඩයක් ආපහු ඉවලා තිබුණා. ඒ වෙනකොට එයා සින් ලංකා එකේ එක ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා කියලා. නමුත් මගේ මූලික ඉල්ලීමට සැලකීමක් වශයෙන් මට දිවුල්ගනේ ඔහුගේ පළමුවෙනි කැසට් එකත් අරගෙන මගේ කාර්යාලයට ආවා. මට ඒක අද වගේ මතකයි. මම මේක කීප වතාවක්ම කියලා තියෙනවා. ඊට පස්සේ ඔහුත් මාත් හොඳ මිත්‍රයෝ වුණා. මං හිතන්නේ පණ්ඩිත් අමරදේවයන්ගේ ගී හඬට පස්සේ හොඳ ගායකයෝ ගොඩක් ඉන්නවා. නමුත් මට පපුවට දැනුණු ගේ හඬ තමයි දිවුල්ගනේ. දැනුත් මගේ මොටර් රථේ මං අහන්නේ පණ්ඩිත් අමරදේව සහ දිවුල්ගනේගේ ගීත තමයි වැඩිපුරම තියෙන්නේ. දැන් මේ ගහකමල් පිපිලා කියන ගීතය මං හිතන්නේ හැම ප්‍රේමවන්තයෙකුටම අයිති ගීතයක් නේ. තේරුම් ගන්න බැරි තරම් සුන්දරත්වයක් තම පෙම්වතියගේ දකින්නවා. ඒ තම විරහ වේදනාවක් දකින්නවා. දිවුල්ගනේගේ හඬේ තියෙනවා ඒ විරහ, ඔහුගේ හඬම විරහ වේදනාවට අත්‍යන්තයෙන්ම ගැළපෙන හඬක්. මම මේ ගායන හඬවල් 3කට කැමති මගේ පපුවට දැනෙන එකක් තමයි පණ්ඩිත් අමරදේව, දෙක තමයි දිවුල්ගනේ, අනිත් එක ಭಾರತೀಯ ගායක මුකේෂ්. මේ 3 දෙනාට එක සමාන නෑ. මේගොල්ලෝ 3 ආකාරයක ගායකයෝ. නමුත් මොකද්ද ඔවුන්ගේ හඬවල් 3ම තේරුම් ගන්න බැරි දුක්ඛ රසයක් ඔවුන්ගේ හඬවල් ගේනවා. ඇස් දෙක පියාගෙන හඬ අහගෙන ඉන්න පුළුවන්. හීනෙකට යනවා වගේ මේ 3 දෙනාගේම ගීතවල ගීත වැඩි හරියක්. මුකේෂුත් එහෙමයි. පණ්ඩිත් අමරදේවයන් ගැන අමුතුවෙන් කිය යුතු නැහැ. නමුත් මට හිතන දෙයක් තමයි මේ දිවුල්ගනේ ඔහු මීට වඩා මහා ප්‍රසිද්ධියක් ලැබිය යුතු ගායකයෙක් කියලා. මං හිතන්නේ ඒකට එක හේතුවක් වෙන්නේ නැති ඔහු අවුරුදු 10ක් ගීත ගායනයෙන් පිට ගිහිල්ලා හිටියා මේ දේශපාලනය නිසා. ඒ කාලේ ඔහුගේ හොඳම කාලය වෙන්නත් ඉඩ තිබුණා. ඔහු ගීත දිගටම කරා නම්. මොකද ඒ කාලේ තමයි මේ අපේ සංගීත ශාස්ත්‍රයේ අලුත් අත්දැක බැලීම් එකතු වෙච්ච කාලය. ඒ නිසා මේ ගීතය තෝරා ගැනීම පිළිබඳ මගේ විශේෂ හැඟීමක් තියෙනවා. මේ දිවුල්ගනේට උපහාරයක් වශයෙන් තමයි මම මේක තෝරගන්නේ. කිසිදා කිසිවෙකුට නොකියූ මගේ කතාව මේ මමද අපේ සුන්දර කතාව. අද දවසේ පත්තර ලෝකේ සාමාන්‍යයෙන් අපි කියන්නේ රජ කෙනෙක් ඇවිල්ලා ඉන්නේ. සංකල්ප නිර්මාණය කරපු හරි අපූර්ව චරිතයක්. මේ දැන් ඔබතුමා පත්තර කලාවට එන්නේ මේ ව්‍යාපාරිකයෙක්ගේ කලාප 6ක සංගරාවක් තමයි සංස්කරණය කරන්නේ. කලාප 6යි මං හිතන්නේ. එතනින් හැට යන්න හම්බෙන්නේ. හැබැයි අර ඉස්කෝලවල තහනම් වෙච්ච කට්ටිය ඇඳ බෙදගත්ත ශාන්ත කුමාර විතානුපුල්, ශාන්ත සන්නස්කල වගේ චරිත බිහි කරපු කුමරි පත්තරේ තමයි ඔබතුමා වැඩියෙන් කැමති කතා කරන්නේ. ඇයි? නෑ මේ සංගරාව ගැන කතා කරන්න එක හොඳයි. ඔය අහපු එකත් හොඳයි. මොකද මේ මට ඒක හරි ලස්සන සිදුවීමක් තියෙනවා. මේ සිවාජි ගණේෂන් ලංකාවට ආව චිත්‍රපටයක් කරන්න. චිත්‍රපටයේ නම පයිලට් ප්‍රේමනාත්. චිත්‍රපටය බොහොම ලස්සනයි. ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා තෝරගෙන තිබුණේ මාල්නී ෆොන්සේකා. ඒ අතරේ මේ සිදුවීම එක ළඟ සිද්ධ වුණේ. දැන් මම මේ අර නිම්මලල්ල චිත්‍රපටය සහ චිත්‍රපට
කීපයක මං ඒ වෙන විට සහාය අධ්‍යක්ෂණ කටයුතු කරලා තිබුණු නිසා මට නළුනිලියොත් එක්ක බොහොම ලොකු බැඳීම් තිබුණා, සම්බන්ධතා තිබුණා. විජයමාල්නි ඉතින් මේ චිත්‍රපටයට සම්බන්ධ මේ පයිලට් ප්‍රේමනාත් චිත්‍රපටයට සම්බන්ධ එක නිෂ්පාදකවරයෙක්ගේ ප්‍රෙස් එකක් තිබුණා, වෙස්පා ප්‍රින්ටර්ස් කියලා කොළඹ. ඔහු මේ ද්‍රවිඩ ව්‍යාපාරිකයෙක්, සිතම්බරම් කියලා. ඔහු දැවැන්ත ලෙස ඔය දෙමළ කාටන්ස් එක මුද්‍රණ කටයුතු වල යෙදුණා. ඔහු මට දවස් චිත්‍රපට සංස්ථාවේ හිටපු සභාපතිවරයෙක් වන උපසේන මාරසිංහ, මං ඉතින් වෙනකොට මඩුල් දුව චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කිරීම, උපසේන මාරසිංහ මේ චිත්‍රපටයේ විධායක අධ්‍යක්ෂක. ඔහු මගේ හැකියාවන් ගැන හිතලා කිව්වා, මන්දුල මම මේ මගේ යාළුවෙක් ඉන්නවා දෙමළ ට්‍රැමිල් ව්‍යාපාරිකයෙක්, ඔහුට අවශ්‍ය වෙලා තියෙනවා මේ, ඔහු දැනටමත් ගීතා කියලා දෙමළ සංග්‍රහයක් කරනවා, ඔහුට ඒ වගේම එකක් සිංහලෙන් පටන් ගන්න ඕන වෙලා තියෙනවා. මම මේ වෙස්පා ප්‍රෙස් එකට ගියාම මේ චිතම්බරම් මගේ අතර මොකද්ද බැඳීමක් ගොඩ නැගුණා. ඒක සම්පූර්ණයෙන්ම දෙමළ කතා කරන සිංහලෙක් වැඩ කරන්නේ නැති එහෙම ප්‍රෙස් එකක්. එක්කෙනෙක් වැඩ කරා, චිත්‍ර ශිල්පියෙක්. ඉතින් මම මේකට ගිහිල්ලා කතා බහ කරාම අර ගීතා කියන එක මෙහෙම සංග්‍රහයක්, පොඩි සංග්‍රහයක් පටන් ගන්න අපි එකඟ වුණා. මට තරමක ඒ කාලේ ලැබෙන්න පුළුවන් හොඳ ආදායම් මේ වේතනයකුත් එක්ක අපි මේ සංග්‍රහව පටන් ගත්තා. මේ සංග්‍රහව පටන් ගන්නකොට උපාලි වීරවර්ධන කියන චිත්‍ර ශිල්පියා, ඔහු ලිතෝ චිත්‍ර ශිල්පියෙක් හැටියට ඒ වෙස්පා එකේ වැඩ කරා. එකම සිංහල චිත්‍ර ශිල්පියා. දැන් මෙහෙම වැඩ කරනකොට පළවෙනි සංග්‍රහව දෙක වගේ කරනකොට මේ සංග්‍රහව බොහෝ දෙනාගේ අවධානය දිනාගත්තා. මොකද මේක ලිතෝ මුද්‍රිත වර්ණ පිටු රාශියකින් සමන්විත හොඳ ලිපි තිබුණා. මට මතකයි අපි ඒ වෙනකොට විජය කුමාරතුංග විවාහ වෙලා ඔවුන්ගේ චන්ද්‍රිකා සහ ඔහුගේ පළමු වගේ නිකන් රොමැන්ටික් පින්තූර සහිත ෆීචර් එකක් මට කරන්න ලැබුණා. මේ ඔක්කොම වෙන්නේ මගේ අර සිනමා ශාස්ත්‍රයේ තිබුණු සම්බන්ධකම් උඩ. දවසක් මට චිතම්බරම් ඇවිල්ලා කිව්වා, මේ බඳුල මේ තරුණෙක් ඉන්නවා, මේ එයා මේ ගේ යාළුවෙක් ඉන්නවා පියදාස ට්‍රාන්ස්පෝර්ටර්ස් වගේ එතන වැඩ කරන අකවුන්ට්ස් කරන තරුණයෙක් ළමයෙක් ඉන්නවා, මෙයාට එතන වැඩ කරන්න පඩිය මදි, එයාට ලියන්න පුළුවන් කියලා කියනවා. මේ පුළුවන් නම් අපි මිනිහව අරගන්න උදව්වක් හැටියට කියලා. ඉතින් මම මෙහෙම හා කියලා බලනකොට මාව හම්බ වෙන්න ආවා කෙට්ටු හින්දරි තරුණයෙක්. ඔහුගේ නම කිත්සිරි නිමල් ශාන්ත. එතකොට මං ඔහුට කිව්වා මේ මොනවද අපිට ලිපියක් දෙකක් ලියපුවා. එයා එතකොට සංගීත ශාස්ත්‍රයේ කට්ටිය අඳුරනවා. මෙයා කිව්වා මට මේ වික්ටර් රත්නායක වින්ටෝ කරලා ලිපියක් ගේන්න පුළුවන්. මම කොහොම කරගෙන ඉන්නේ. කිත්සිරි නිමල් ශාන්ත පසු කාලයක දිවයින පුවත්පතේ කතුරු වෙලා හිටියා. ලක්බිම සතිපතා පුවත්පතේ කතුරු වෙලා, දිනපතා පුවත්පතේ කතුරු වෙලා හිටියා. ඔහු පුවත්පත් කලාවේ විශිෂ්ටයෙක් ලෙස පිළිගනු ලබනවා. ඉතින් ඔහු මේ සංග්‍රහයේ උපසංස්කාරක හැටියට මම බදව ගත්තා. දැන් 4 වෙනි 5 වෙනි කලාප වෙනකොට මේ ගීතා සංග්‍රහව නිසා රටේ ප්‍රසිද්ධ නොවුනත් මේ ඒ ශාස්ත්‍රවල සංගීත සිනමා ශාස්ත්‍රවල අවධානය යොමු වෙලා තිබුණා.
ඔය අතරේ තමයි මේ මල්ටිපැක්ස් කියන ආයතනය. ඒගොල්ලෝ තමයි ලංකාවේ ප්‍රථම කාටූන් පත්තරය සිත්තර පටන් ගත්තේ. ඒ කාටූන් පත්තරය චින්තන ජයසේනගේ කතුරුත්වයෙන් සහ කැමිලස් පෙරේරාගේ අධීක්ෂණයෙන් මේ පටන්ගත්තු පත්තරය පත්තර රැල්ලක් බවට පත් වෙලා තිබුණා. කාටූන් පත්තර ගොඩක් බිහි වුණා. වර්ණ මුද්‍රිත ඔෆ්සෙට් පත්තර බිහි වුණා. සිත්තර සාර්ථකත්වය නිසා ඒගොල්ලන්ට උවමනා වෙලා තිබුණා කාන්තා පත්තරයක් කරන්න. මේ කැමිලස් පෙරේරා මං ගැන අහලා තිබුණා. ගීතා සංගරාව දැකලා ඔහුට මං ගැන පැහැදීමක් ඇති වෙලා තිබුණා. කැමිලස් මගේ මිත්‍රයෙක්, බොහොම ප්‍රාණප්‍රිය මිත්‍රයෙක්. කැමිලස් මට පණිවිඩයක් එවලා තිබුණා එන්න මේ යමක් කරන්න කැමති කියලා. ඉතින් ගියාට පස්සේ මම හැරිස් හුළුගල්ල, අර්ජුන හුළුගල්ලේ මේ මල්ටිපැක්ස් අයිතිකරුවෝ හැරිස් හුළුගල්ලේ අර්ජුන හුළුගල්ල කියන්නේ මහා පත්‍ර කලාවේදී හුළුගල්ල මහත්තයාගේ පුතු දෙන්න. ඔවුන් එක්ක සාකච්ඡා කරලා අපි තීරණය කළා ඇත්තට මං හිතුවා මේ කාන්තා පත්තරයක් කරන්න එතකොට මං තරුණ වැඩි කියලා. මොකද මට පුවත්පත් කලාවේ ඒ වෙනකොට වයස 70 අවුරුදු 27ක් 27. ඔව්. දැන් මේ සාමාන්‍යයෙන් පත්තර ලංකාවේ අපේ යුගයේ පත්තරකරුවෝ වැඩි දිනෙක බිහි වුණේ පත්තර මහගෙදරින් ලේක්හවුස් එකේ. ලේක්හවුස්. රිපෝටර්ස්ලා වෙලා ආධුනික ලේඛකයෝ වෙලා ගිහිල්ලා පත්තරේ ලියලා කොපීස් ලියලා එහෙම තමයි පසු කාලීනව වුන් ලොකු පත්‍ර කලාවේදීන් උනේ. ඊළඟට දෙවෙනි කට්ටිය දිවයිනෙන් පටන් ගත්තේ. ලේක්හවුස් එක දිවයින. දැන් මට එහෙම අත්දැකීම් තිබුණේ නැහැ. මම පත්තරයක කවදාවත් වැඩ කරලා තිබුණේ නැහැ. සබ් කරලා තිබුණේ නැහැ. රිපෝටිං කරලා තිබුණේ නැහැ. ෆීචර්ස් ටිකක් ලියලා තිබුණා මම මේ 23 කියන පත්තරේට. සිනමා පත්තරේට. එච්චරයි එකත් ලිපි ලියලා ගෙනත් දීමට අමතරව මම ඇත්ත වශයෙන්ම කියනවා නම් මම දැනගෙන හිටියේ නෑ සබින් කරන මොකද්ද එඩිට් කරන එක කොහොමද හෙඩ්ලයින් එක මොකද්ද කියන එක. ඉතින් ඒක නිසා මම අර යෝජනා කරාම මේ යෝන් පත්තරය ඒ කාලේ යෝන් පත්තරයක් ගැන කාටවත් හිතන්නවත් අදහසක් තිබුණේ නැහැ. මම කල්පනා කරේ මම හුඟක් යවුවනයත් ඉක්මෝමෙන් සිටියේ කාලේ. නමුත් මං හිතුවා මේ යොවුන් පරපුර ගැන මගේ කාලේ මතයක් තිබුණා. ඒ මතය ඇති වුණේ මගේ හැඟීමක් තිබුණා මේ ජනතා විමුක්ති පෙරමුණ අපේ රටේ තරුණ පරපුර නොමග යවනවා කියලා. ජනතා විමුක්ති පෙරමුණ අපේ තරුණ පරපුර නොමග යවනවා සහ පත්තරයකට ඊළඟට දැන් ප්‍රවිෂ්ටයක් තියෙනවා. ඒ කතාව අපි චූට්ටක් තියාගමු. ඊළඟ විරාමයේදී අපි ඒක ඊළඟ කතාබහට ගමු. හන්තාන සිහිනයට යමු. ඔව්. ඒකත් ලොකු කතාවක් ඉතින්. මෙහෙමයි. පණ්ඩිත් අමරදේව අපේ ගුරු, අපේ මිත්‍ර, මං හිතන්නේ මගේ ජීවිතේ මම භාග්‍යයක් කොට සලකන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි පණ්ඩිත් අමරදේවයන් ඉපදුණු රටේ ඉපදෙන්න ලැබීම. සහ එතුමාව ඇසුරු කරන්නට ලැබීම. සහ එතුමාව සමීපව පවුලේ කෙනෙක් වගේ ඇසුරු කරන්නට ලැබීම. ඒක මගේ මං හිතන්නේ මං ඒ ලැබපු පිනක් කියලායි මගේ හිතන්නේ. දැන් පණ්ඩිත් අමරදේවයන් මං හිතන්නේ අවුරුදු 40ක් විතර තිස්සේ මං අඳුරනවා. මට ඕනාවක් තිබුණා මේ 70 ගණන් වල පණ්ඩිත් අමරදේවයන් හා මහගමසේකර ශූරීන් පදනම් කරගෙන කෙටි චිත්‍රපටයක් කරන්න. නමුත් ඒ අවස්ථාව මගැරුණා. ඇත්ත වශයෙන්ම ෂූටින් උත් කරාට පස්සේ ඒ අවස්ථාව මගැරුණා. පණ්ඩිත් අමරදේවයන් කියන්නේ හුදු ගායකයෙක් නෙමෙයි. මං හිතන්නේ ඔහු තමයි
ශ්‍රී ලංකාවේ සංස්කෘතිය. ඔහු තමයි අපිට කියල දුන්නේ අපේ රටට ආදරය කරන්න, අපේ ජාතියට ආදරය කරන්න, අපේ ආගමට ආදරය කරන්න, ගහකොළට ආදරය කරන්න, අපේ වගේ රටක ආදරය කියන්නේ, තරුණ ආදරය කියන්නේ මොන වගේ සුන්දර දෙයක්ද කියලා කියල දුන්න ඔහු අපේ රටේ මහා කලාකරු හිටියා ඉන්නවා. ඒ දැන් අපි ගත්තොත් සරච්චන්ද්‍ර මහත්තයා, එහෙම නැත්නම් චිත්‍රසේන, එහෙම නැත්නම් මාටි වික්‍රමසිංහ, මේ ඔක්කොම එක එක ශිෂ්‍යවල මහා පුරුෂයෝ. නමුත් ඒ සියලු දෙනා අභිබවා උසස් මධ්‍යස්ස දුප්පත් මේ හැම කෙනෙකුගේම පපුවට යන්න පුළුවන්. පපුවට ගියපු දැන් සරච්චන්ද්‍ර මහත්තයව ගත්තොත් ඔහු සාහිත්‍ය කියවන බුද්ධිමත් පරපුරකට තමයි ආමන්ත්‍රණය කරේ. එතකොට චිත්‍රසේන ගත්තත් එක්තරා පන්තියකට, එක්තරා කොටසකට විතරයි උන්ගේ උන් ශ්‍රේෂ්ඨ කලාකරුවෝ. ඒ කියන්නේ දෙකක් නෑ. නමුත් පණ්ඩිත අමරදේව සිය ගීත මගින් හැම හදවතකටම කතා කරා. ශාස්ත්‍රීය සංගීතය, ජන සංගීතය, ඔහු බටහිර සංගීතය වුණත් බැහැර කළේ නැහැ. එන් ආභාෂය ලබා ගත්තා. ඔහු මොනතරම් ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්ද කියන එක මේ ගීතයෙන් පේනවා. අවුරුදු 80ට ඉක්ම වෙච්ච මේ මහා ගායකයා අවුරුදු 25ක්වත් නැති ඔහුගේ මට්ටමේ ශාස්ත්‍රීය සංගීතය ගැන ඒකට යොමු වෙලා නොහිටින තරුණ ගායිකාවක් එක්ක මෙවැනි සුන්දර ගීතයක් ගයනවා කියන එක හිතා ගන්නවත් බැරි දෙයක්. මං ඔය සින්දු ආපු පළවෙනි දවසේම මම අමරදේවන්ට කිව්වා සර් මේක නම් කියලා. ඔයිට කලින් මට ලොකු උමනාවක් තිබුණා මේ පණ්ඩිත අමරදේවයන් සහ භාතිය සන්තුෂ්ලව සම්බන්ධ කරන්න. ඇත්ත වශයෙන්ම එක දවසක් අපි පණ්ඩිත් භාතිය සන්තුෂ්ලට පණ්ඩිත් අමරදේව මුණ ගැස්වේ මම. මගේ උපන්දිනේ දවසක මේ කිට්ටුව තියෙනවා මේ දෙල්කඳ හන්දියේ අනාථ නිවාසයක්. ගෑනු දරුවන්ගේ අනාථ නිවාසයක් අපි පුරුද්දක් කරගෙන හිටියා. මගේ උපන්දිනේ දවසේ නිවාසේ ළමයින්ට දානයක් දෙන එක. ඉතින් මම ඒ කාලේ මං පණ්ඩිත් අමරදේවයෝ සාමාන්‍යයෙන් අපි ඒවට සම්බන්ධ වෙනවා එන්න කිව්වා. උපාලි කන්නංගර මෙම ළඟ ඇසුරු කරපු කට්ටියට මම භාතියලට කතා කරා. භාතිය කතා කරලා භාතියලා බොහොම කැමැත්තෙන් ආවා. ඇවිල්ලා අපි ඔක්කොම එකට සින්දු කිව්වා මේ ළමයිත් එක්ක. එතකොට පණ්ඩිත් අමරදේව, භාතිය සන්තුෂ්, එතකොට උපාලි කන්නංගර හිටියා, නළු නිලියොත් කවුරු හරි හිටියා මට මතක හැටියට 3-4 දෙනෙක් හිටියා. එදා තමයි ප්‍රථම වතාවට භාතිය සන්තුෂ් පණ්ඩිත් අමරදේවයන් මුණ ගැහුණා. උන් නිතර ඒක කියනවා. අපි මෙහෙමයි වුණේ කියලා. එදා පණ්ඩිත් අමරදේවයන් කිව්වා මේ තරුණ ගායකයෝ ඉතා හොඳයි මම මේගොල්ලොත් එක මොන හරි වැඩක් කරන්න ඕන කියලා. නමුත් ඒක කෙරුන්නේ නැහැ. අදත් භාතියලා ඒ ගැන දුක් වෙනවා. ඇත්ත වශයෙන්ම මට හිතෙනවා දැන් ඒක මේ මම හුඟක් මැදිහත් වුණා නම් ඒක කෙරෙන්නත් තිබුණා කියලා. ඉතින් පණ්ඩිත් අමරදේවයන් කියන්නේ ඔහු මම නැවතත් කියන්න හදන්නේ ඔහු මේ අවුරුදු 80ක් වුණත් ඔහු හැමදාම තරුණයි. දැන් මේ ගීතේ දිහා බලන්න මේක ප්‍රේමය ඒක වෑහෙන ගීතයක්. හැබැයි ඒකේ තියෙනවා පණ්ඩිත් අමරදේවයන්ගේ සලකුණක් තියෙනවා. අර තරුණ ගායිකාවගේ සලකුණක් තියෙනවා. උමාරියා දැන් අපි වගේ අය උමාරියාගේ
ගීතවලට හුඟක් ප්‍රිය වෙන්න හේතුවක් නෑ කියලානේ හිතෙන්. නමුත් මොන තරම් අපූරු කටහඬක්ද මේ කෙල්ලට තියෙන කියලා අපිට හිතෙනවා. දැන් ඒක අපිට දැනගන්න ලැබුණේ පණ්ඩිත් වගේ කෙනෙක් ඒක හොයාගත්තට පස්සේ. ලංකාවේ ගායක ගායිකාවෝ දහස් ගාණක් ඉන්නවා. හරියටම නිවැරදිවම මේ තරුණ පරපුරේ විශිෂ්ටතම හඬ තෝරගන්න පණ්ඩිත් තිබුණු හැකියාව. ඒක තමයි ඔහුගේ විශිෂ්ටත්වය. මං හිතන්නේ මේක ඉතාම සුන්දර සිද්ධුවක්. අද දවසේදී අපේ මේ මමද කතාබහ අපි මේ කලින් කතාබහ එක තැනකදී නවත්ත ගත්තා. කාල වේලාවත් එක්ක මේක. හැබැයි ඊට පස්සේ ඒක චුට්ටක් දික් වුණා වැඩි. අපි අමුතු තැනකට මේ ඇවිල්ලා තින්නේ. එක් පැත්තකින් කැමිලස් පෙරේරා ඔබගේ මේ ඒ කියන්නේ අර තරුණ යොවුන් පත්තරයක් කරන්නට දැන් උන කැමැත්තෙන් ඉන්නවා. අනිත් පැත්තෙන් ඔබ බොහෝ අවස්ථාවල සඳහන් කළා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂය ගැන ඔබගේ ටිකක් වෙනස් අමුතු අදහසක් තියෙනවා. අකමැති හැබැයි ඉන්නත් ඕනේ. ඔව් අකමැති කියන්නේ මම කොහොමත් කැමති නෑ ඒගොල්ලෝ. ඒගොල්ලෝ රටට විශාල විනාශයක් කරන එකයි කරා කියන එකයි මගේ හැඟීම තියෙන්නේ. මම මේ කතා කරන්නේ චරිත 71 කැරැල්ල. මං ඇස්වලින් දැකපු කෙනෙක්. මගේ සහෝදරයා 71 කැරැල්ලේදී ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙලා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ළමා පත්තරයක් රතු කැකුළු කියන ළමා පත්තරය කරලා අප්‍රේල් 5 වෙනිදා ඔහු අත්අඩංගුවට ගැනුණා. මං හිතන්නේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ අසල තිබුණු පොලිස් මුරපොලට පහර දීමේ සැලසුමකට සම්බන්ධව ඔහු අවුරුදු 4ක් හිරේ හිටියා. ඒ වන විට අපි පදිංචි වෙලා හිටියේ එගොඩවත්ත කියන ගමේ ජයවර්ධනපුර සරසවිට පොඩ්ඩක් එහායින් තියෙන. රෝහණ විජේවීර එගොඩවත්තට ඇවිල්ලා පළමුවෙනි දේශනය ගෙවල් වල තිබුණේ දේශනය. ඒ දේශනය අහන්න ගියපු කණ්ඩායමේ එක්කෙනෙක් තමයි මගේ මල්ලි. ඔහු හිරේට ගියා. පසුව දැන් මේ මෑත කාලේ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ තම ජනප්‍රිය කථිකාචාර්යවරයෙක් ලෙස ඉඳලා දැන් සේවයෙන් විශ්‍රාම ගත්තා. දැන් මේ 71 කැරැල්ලේ මේ වෙච්ච දේවල් මං ඇස් ඉස්සරහා දැක්කා. ළමයි මරපු හැටි, මේගොල්ලෝ හැසිරෙච්ච ආකාරය, පොලිසියෙන් ජේවිපි කට්ටිය මරපු හැටි, ඒ ඔක්කොම අපි දැක්කා. මේක ගැන 71 කැරැල්ල කියන්නේ මට 21යි. 21යි. මගේ මල්ලිට 18ක් 19ක් වෙන්න ඇති. මට මං හුඟක් වටහා ගන්නට වෑයම් කරාම මට පෙනුණා මේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ තරුණ පරම්පරාවක් නොමග ඇරියා කියලා. මගේ විශ්වාසය. කැරැල්ලක් කරන්න තරම් ඔවුන්ට එකක් සුදුසුකමක් තිබුණේ නැහැ. මතවාදයක් තිබුණේ නැහැ. ලෙනින් මාක්ස් කියවපු පළියට රටේ පොදු ජනතාවගෙන් තමයි කැරැල්ලක් මතු විය යුත්තේ. විප්ලවීය මතවන්නේ එහෙමයි. විප්ලවයේ ආරෝපණය කරන්න බෑනේ. ඒක 89 කැරැල්ලේදී 89 ඒ කාලෙදී එතකොට මම විපත් මගේ බිරිඳ මුලදී කතා කරපු බිරිඳගේ බාල සහෝදරයා. ඔහු මේ සාන්ත ඉසිපතන විද්‍යාලයේ ඉගෙනගත්තු තරුණයෙක්, ක්‍රිකට් ගහපු. නමුත් ජනතා විමුක්ති පෙරමුණට බැඳිලා එක රාත්‍රියකදී හමුදා කණ්ඩායමක් විසින් ඔහු පැහැරගෙන ගියා. එදා රාත්‍රියේම ඔහු මරා දමපු බව තමයි අපිට ආරංචිය ලැබුණේ. දැන් මේ අවස්ථාවෙත් මේ 88 89 කාලෙත් ඒ තිබුණු භීෂණයත් මම සියසින් දැක්කා. 71 කැරැල්ලේදී වෙච්ච දේ දැක්කා. 88 89 භීෂණයත් මම දැක්කා.
මගේ අපේ ගම ගැන අපි කතා කරන්නේ මාපලාන ගමේ. දැන් මේ මාපලාන ගමේ අපි ඔක්කොම නෑදෑයෝනේ. මගේ තාත්තගේ ෆස්ට් කසින්ගේ පුතා ගමේ ග්‍රාම සේවක. තරුණේ සිරිසේන අයියා හරිම ස්මාර්ට් මිනිස්සෙක්. ඔහුගේ බෙල්ල කපලා ගෙදර ඉස්සරහා කණුවක හිටවල ගිහිල්ලා තිබුණා මේ ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය. මේවා සමාව දෙන්න පුළුවන් කාරණා නෙමෙයි. මේවා විප්ලවීය කොටස් නෙමෙයි. විප්ලවයකදී මරා දමනවා මිනිස්සු. මරා දමන්නට ඉඩ තියෙනවා. නමුත් ඒ මරා දමන්නේ ජාතිද්‍රෝහී. මේ ග්‍රාම සේවක කෙනෙක් තමන්ගේ රාජකාරිය කිරීම නිසා මරා දෙමින් මොනතරම් දුෂ්ට ක්‍රියාවක්ද. මං ජනතා විමුක්ති පෙරමුණට පිළිකුල් කරන්න හේතු වුණේ ඒවා. අවසාන ප්‍රධානම හේතුව විජය කුමාරතුංග ඝාතනය. ඉතින් විජය කුමාරතුංග වගේ මානව හිතවාදියෙක්, විජය කුමාරතුංග වගේ දේශපාලන දර්ශනයක්, පැහැදිලි දේශපාලන දර්ශනයක් ජාතීන් එකමුතු කරන්න වෑයම් කරපු දේශපාලකයෙක් කිසිම හේතුවක් නැතිව. හුදු ජනතා විමුක්ති පෙරමුණ විවේචනය කරපු නිසාම ඔහු මරා දමනවා නම් ඒක මේ විප්ලවයකට අදාළ කාරණයක් නෙමෙයි. අනික ඔහු කලාකරුවෙක්. ඔහු ඉතාම ජනප්‍රිය කලාකරුවෙක්. ඉතින් කොහොමද ජනතා විමුක්ති පෙරමුණට මොන ආකාරයකින්වත් කැමති වෙන්නේ? මගේ තර්කය මේ දීර්ඝ කාලය තුල අපේ රටේ දේශපාලන ප්‍රවාහයන් දෙකම, ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙකම, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන මේ ප්‍රවාහයන් දෙකම දූෂිතයන්ගේ පක්ෂ බවට පත් වුණානේ. ඒක අපි කවුරුත් දන්න දෙයක් නෙවෙයි, කවුරුත් පිළිගන්න දෙයක්. පාර්ලිමේන්තුව දූෂිතයන්ගේ රජදහනක් බවට පත් වුණානේ. ජනතා විමුක්ති පෙරමුණේ ශික්ෂණය, ඔවුන්ගේ අර දුෂ්ට ක්‍රියාවලිය පැත්තකට දැම්මට පස්සේ ඔවුන්ගේ ශික්ෂණයක් තියෙනවනේ. අන්නේ ශික්ෂණය තමයි රටට අවශ්‍ය. සහ ඔවුන්ගේ දේශපාලන දැක්ම. හැබැයි ඒ දේශපාලන දැක්ම ඔවුන්ට ඒ සඳහා ඔවුන්ට ඉඩ දිය යුත්තේ ඔවුන්ට බලය ලබා ගැනීම සහ කේවල් බලය සඳහා කේවල් කිරීමේ අයිතියක් නැතුවයි. මොකද ඔවුන්ට බලය ලබා ගැනීම මොනතරම් විපත්තිදායකද කියලා, බලය ලබා දීම මොනතරම් විපත්තිදායකද කියලා 71 සහ 89 අපිට පේනවා. ඊළඟට ඔවුන්ට බලය සඳහා කේවල් කිරීමට තරම් විචක්ෂණ බුද්ධියක් නැති බවත් අපිට ඔවුන් කරපු කියපු හැම දෙයක්ම පේනවා. දැන් උදාහරණයක් ගන්න, යහපාලන සමයේ යහපාලන ජනතා විමුක්ති පෙරමුණේ මතවාදී ඉතා හොඳයි. අපි ඒවට කැමති. මොකද ජනතා විමුක්ති පෙරමුණ අපිට පේන්නේ දූෂණයට, වංචාවට එරෙහිව කටයුතු කරනවා කියලා. දැන් යහපාලන සමයේදී ඔවුන් හැසිරලා තියෙන්නේ කොහොමද? දැන් මෑත උදාහරණයක් ගන්න, නැගෙනහිර ජැටිය ඉන්දියාවට බාර දීම, ඉන්දියාවට විකිණීම සම්බන්ධයෙන් ඒ වරාය වෘත්තීය සමිති මෙහිීමේ ප්‍රධාන භූමිකාවක් කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ. හරිනේ, අනුර කුමාර දිසානායකලා. එදා මේ ගිවිසුම අත්සන් කරනකොට අනුර කුමාර දිසානායකලා හිටියේ කොහෙද? අර්ලිකා මන්දිරේ. ඒකනේ ඇත්ත. ඒක නිසා තමයි මම කියන්නේ මේ ජනතා විමුක්ති පෙරමුණට මේ බලය ලබා දීම සහ බලයට කේවල් කිරීමේ අයිතිය නැතුව ඔවුන් ඉන්න ඕන. ඔවුන් ඉන්න ඕන අපිට දූෂණය එළිදරව් කරන්න, වංචාවන් එළිදරව් කරන්න, ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ තියෙන මිනිමරුන් මංකොල්ල කෑ මේ සියල්ල හෙළිදරව් කරන්න ඔවුන් වගේ පිරිසක් ඉන්න ඕන. නමුත් උන්ට බලය ලබා නොදිය යුතුයි.
අපිට තවත් බොහෝ කාරණා කතා කරන්නට තිබෙනවා. තව රසමුසු තැන් ජීවිතය ලැබපු අත්දැකීම් කතා කරමු විරාමයකින් පස්සේ. අපේ අද දවසේ මේ මමද කතාබහ ඔබට FM 107 අපේ VFM රේඩියෝ ඔස්සේ අහන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔබට YouTube ගියොතින් යන්න VFM අපේ YouTube නාලිකාව subscribe කරන්න. ඔබට අපේ වැඩසටහන් බොහොමයක් දකින්නට පුළුවන් බව මතක් කරන්නට ඕනේ. අපි දැන් ඉස්සෙල්ලා කාරණයක් කතා කරනවා දේශපාලනිකව. මම පොඩ්ඩක් උතනින් පොඩි වෙනස් තැනකට එන්න. දින ආසන්න වශයෙන් 4380ක් විතර අවුරුදු 12ක් පාන්දර 3ට නැගිටලා ඒ කරපු වැඩේ කොහොමද එහෙම කරේ? මටත් දැන් හිතා ගන්න බෑ. එක දවසක්වත් නිවාඩු ගත්තේ නැද්ද ඒ කාලය තුල සාමාන්‍යයෙන්? ප්‍රෝග්‍රෑම් එක නැවැත්තුවේ නෑ. නැවැත්තුවේ නෑ. ওই කාලය ඇතුළත මම කල්පනා කරේ දැන් යමක් මගේම සංකල්පය මට ඕන විදියට ප්‍රොඩක්ෂන් එක කෙරුණේ නිර්මාණය කිරීම කියන්නේ පුවත් තෝරා ගැනීම කාටුන් තෝරා ගැනීම විශේෂාංග තෝරා ගැනීම සියල්ලම මා විසින් කරන ලද්දේ මම තමයි එක කරේ. මොකද සාමාන්‍යයෙන් රූපවාහිනී නිෂ්පාදනයක් වෙනකොට ඒක හුඟ වෙලාවට නිවේදකයාගේ නිවේදිකාවගේ මාධ්‍යයක් නෙමෙයිනේ. ඒක ප්‍රොඩියුසර්ගේ මාධ්‍යයක්. ඉතින් දැන් මම අලුතෙන්ම නාලිකාවකට ගියාම මට රූපවාහිනී අත්දැකීම් තිබුණේ නැහැ. මම පත්තරකාරයෙක් විතරයි. නමුත් මට සිනමා අත්දැකීම් තිබුණ නිසා මට කිසියම් හැඟීමක් දල හැඟීමක් තිබුණා. කැමරාකරණය, ආලෝකකරණය, අංගරචනය වගේ ගැන සාමාන්‍ය දැනුමක් තිබුණා. ඊළඟට මේ දැන් මම පෙනී ගියද තමයි මේ ප්‍රොඩියුසර්ස්ලා ඒ ප්‍රෝග්‍රෑම් එක කන්ට්‍රෝල් කරන්න කැමතිනේ. වීදුරෙන් මෙහා පැත්තේ ඉඳන් කොන්සෝල් එකේ ඉඳගෙන ඒගොල්ලෝ හැමතිස්සෙම ප්‍රෝග්‍රෑම් එක කන්ට්‍රෝල් කරනවා. ඒක හරියට එයාගේ නිර්මාණය නම් එයා කන්ට්‍රෝල් කරන්න ඕනේ. නමුත් මගේ වැඩසටහනේ කොහොමද කරන්නේ? කරන්න බෑ. පත්තරේ තෝරන්නේ මම, ඒක කියවන්නේ මම. ඒක නිසා මේක පොඩි අර්බුදකාරී තත්ත්වයක් තිබුණා. චිත්‍රපට මේ වැඩසටහන ආරම්භ වෙද්දීම ලංකාවේ කිසිම නාලිකාවක උදේ පාන්දර වැඩසටහන් සජීවී වැඩසටහන් කෙරුණේ නැහැ. මං හිතන්නේ ඒක ඒ කාලේ ගුවන්විදුලියට පවා අදාළ වෙන්නේ නැති රෙකෝඩඩ් ප්‍රෝග්‍රෑම්ස් තමයි දැම්මේ. පිරිත් බණ ඒ වගේ දේවල් ගීත දැම්මේ. දැන් මම මේ ප්‍රොජෙක්ට් එක අරගෙන ගිහිල්ලා ජීවක ඉදිරිසිංහට මැනේජින් ඩිරෙක්ටර්ට කිව්වහම ඒ කාලේ අධ්‍යක්ෂකවරු කීප දෙනෙක් ඒගොල්ලෝ කිව්වා මේක කරන්න අමාරුයි. උදේට 6:00ට ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න අඩුම වශයෙන් ක්‍රූ එක ගෙන්නන්න වෙනවා පාටවත්. එතකොට ඒක ක්‍රූ එක ගේන්න ඕන, ලයිට් මුළු ආයතනෙම පටන් ගන්න ඕන වැඩ කරන්න. මේක අමාරුයි කියලා. ඊළඟට මේක අලුත්ම සංකල්පයකුත්. මිනිස්සු බලයිද අනික ඒ කාලේ මතයක් තිබුණනේ මේ මිනිස්සුන් රූපවාහිනී බලන්න වාඩි කරවලා රූපවාහිනී ඉස්සරහා තියාගන්න ඕනනේ. දැනුත් එක තියෙනවා මේ. දිගටම channel එක ඉස්සරහා තියාගන්න ඕනනේ. ඒක කරන්න පුළුවන් ද උදේ 6:00ට? බෑ. උදේ මිනිස්සු වැඩට යනවා, ඉස්කෝලේ යනවා. කොහොමද මේක මේ වගේ දෙයක් කරන්නේ? සාර්ථක වෙන්නේ කොහොමද? කොකටත් මම ඩමියක් කරලා මේගොල්ලන්ට නැවත ඉදිරිපත් කරලා කරාම අඩුම වශයෙන් මේ 2001 දී මිලියන් එකක්
මාසෙකට අවශ්‍ය වෙනවා මේගොල්ලන්ගේ කොස්ට් එක. දවස් 30ම ප්‍රෝග්‍රෑම් එක කරන්න. මිලියන් එකක් තියෙනවා නම් මේක අපිට කරන්න පුළුවන් කියන එක ජීවක කිව්වා. පස්සේ මම ටෙලිකොම් එකට ගියා. ටෙලිකොම් එකේ සභාපතිවරයා හිටියේ තිලංග සුත්තිපාල. මම ඔහුට මේ ප්‍රෝග්‍රෑම් එක පෙන්වුවාම ඔහු බොහොම කැමති වුණා. ඊට පස්සේ මට අවුරුද්දක කොන්ට්‍රැක්ට් එකක් දුන්න ටෙලිකොම් එකකින් මේක කරන්න කියලා. එතකොට දැන් කන්සෙප්ට් එක මගේ පළවෙනි ස්පොන්සර් මම ඉදිරිපත් කරන්නේ මම. එතකොට ප්‍රෝග්‍රෑම් එකේ සම්පූර්ණ කන්ට්‍රෝල් එක මගේ. දැන් මෙහෙම වුණාම මට මේ ප්‍රෝග්‍රෑම් එක සාර්ථක කරගන්නම ඕනනේ. මට මේක වෙන කෙනෙකුට දාන්නේ ප්‍රොඩියුසර්ගේ වැරද්ද හෝ එහෙම බෑනේ. ඒ නිසා මං හිතුවා මේකට කැප වෙන්න ඕන කියලා. ඒ නිසා තමයි මේ උදේ පාන්දර නැගිටලා පත්තර කියවලා ඊළඟට මං කල්පනා කරපු දේ තමයි මම පත්‍රකාරයෙක් නිසා මං එතකොට එක්තරා අන්දමක ජේෂ්ඨ තත්වයකට පත්වෙච්ච පත්තරකාරයෙක් නිසා මගේ අතින් නිර්මාණයේ වැරද්දක් පේන්න බෑ. සිදුවෙන්න විදියක් නෑ. ඇත්ත වශයෙන්ම මේ මගේ දැනුමත් අත්දැකීමුත් එක්ක බලනකොට මං වැරද්දක් කරොත් ඒක බරපතල දෙයක්. පත්තරයක් කරද්දී වැරද්දක් වුණොත් ප්‍රින්ට් එකේදී හදා ගන්න පුළුවන්. ප්‍රූෆ් එක බලලා හදා ගන්න පුළුවන්. සමහරවිට ප්‍රින්ට් එකේදී වුණත් ප්‍රින්ට් වුණාට පස්සෙත් හදා ගන්න පුළුවන් අලුතෙන් ප්‍රින්ට් කරත හැකි. ජනතාව අතරට යන්න. නමුත් රූපවාහිනී වැඩසටහනකදී එහෙම බෑ. ටක් ගාලා ජනතාව අතරට යනවා. ඒක නිසා මට වරදින්න බෑ. වරදින්න බැරි නම් මං කළ යුතු දේ පෙර සූදානම ඉතාම නිවැරදිව කරන එක. ඒක දෙපැත්තක් තිබුණා. එකක් තමයි ටෙක්නිකලි පෙර සූදානම ඉතා හොඳ වෙන්න ඕන. ඊළඟට කන්ටෙන්ට් එකේ මගේ ඇතින් වැරදි වෙන්න බෑ. මම මේ නිර්ණායක හදාගත්තා. ඒකට මං ඉතින් කළ යුත්තේ මොකද්ද? මං කළ යුත්තේ මම පුවත්පතකින් උපුටා ගන්නා සිරස්තලය, කාටූනය හෝ ලිපිය මම හරියටම දැනගෙන තමයි ඉදිරිපත් කරන්න ඕන. නිකන් හෙඩ්ලයින් එක කියවලා මට ඒක කරන්න බෑ. මම ඒක සමහරට වැරදි හෙඩ්ලයින් එකක් නම්. ඒ කාලේ රාවය වගේ පත්තර වලින් මට එක්තරා අන්දමක ප්‍රෙෂර් එකක් තිබුණා. අයි අපේ පත්තරේ ගන්නෙ නැත්තේ කියලා මේ මුල් පිටුව හුඟක් ජනප්‍රිය මට්ටමේ තියෙනකොට. මට ගන්න බෑ. මොකද දන්නවද රාවයේ සමහර හෙඩ්ලයින් ඊළඟ දවසේ බොරු වෙන ඒවා. ඉතින් ඒක දැන මට ගන්න බෑ. දේශපාලන හෙඩ්ලයින් මට ගන්න බෑ. ඒ නිසා මම ගත්තේ නෑ. නමුත් ජාතික පුවත්පතක ප්‍රවෘත්තියක් ඒගොල්ලන්ට වැරදුනොත් ඒගොල්ලෝ ඒක නිවැරදි කරන්න ඕනනේ. ඒ නිසා මට ඒ උපුටා දක්වන්නත් පුළුවන්. කොහොම වුණත් මම ඒ අර පත්තරකාරයෙක් හැටියට මම ඉගෙනගෙන තියෙනනේ ඔබ වාර්තාවක් ලියලා ඒක පළ කරනවා නම් එක සැරයක් චෙක් කරන්න, දෙසරයක් චෙක් කරන්න, තුන්වෙනි සැරේ චෙක් කරන්න, හතරවෙනි සැරේ චෙක් කරලා තමයි ඔබ කරන්න ඕන කියලා. ඉතින් ඒක මම මං වෙනුවෙන්ම නිර්ණායකයක් හදාගත්තා. ඒ නිසා තමයි මට මුල් පිටුව වෙනුවෙන් ඒ කැපකිරීම කරන්න සිද්ධ වුණේ. මම පත්තර කියවලා මම කොටසක් ගන්නවා නම් ඒ කොටස මාක් කරගෙන ඒ කොටසට අදාළ ලිපියේ අඩුම වශයෙන් හරයවත් මම දන්නවා කතා කරන්න. දැන් මම දන්නවා අද පත්තර කියවන තරුණ ළමයි පත්තර ප්‍රෝග්‍රෑම් එක ඉදිරිපත් කරන තරුණ ළමයි උදේ 5:00ට 6ට ඇවිල්ලා පත්තරේ අරගෙන ඒගොල්ලන්ට කියවන්න පුළුවන්. ඒකත් එක ක්‍රමයක් තමයි. නමුත් මං කරපු ක්‍රමය තමයි මම කියන දේ මං දන්නවා. මං නොදන්න දෙයක් මං කියවන්නේ නැහැ. මං බාගෙට දන්න දෙයක් මං කියුවේ නැහැ.
මං හිතන්නේ මුල් පිටුව සාර්ථකත්වයට හේතු වුණෙත් ඒකම තමයි. ඉතින් ඔබේ ප්‍රශ්නයට පිළිතුර කොහොමද මේක කරේ? මං මේක සාර්ථක කරන්නම ඕනම නිසා. මම මා කෙරේ පැනවපු නිර්ණායක ඒවා රැකගත යුතු නිසා මට කැප කරන්න සිද්ධ වුණා. පළවෙනි අවුරුද්දේ මගේ ඒ කැපවීම හුඟක් වැඩි වුණා. මොකද මගේ ස්පොන්සර්ෂිප් එක, මගේ ප්‍රෝග්‍රෑම් එක, මම මේ ප්‍රෝග්‍රෑම් එකේ නිවේදිකාව තෝරන්නේ මම. නිවේදිකාව කියන්න ඕන දේ තෝරන්නේ මම. මගේ ඇඳුම තෝරන්න ඕනේ මම. මගේ නිවේදිකාවගේ ඇඳුම පවා යෝජනා කරන්නේ මම. ඉතින් ඒක නිසා මට විශාල වගකීමක් තිබුණා. ඒ නිසා ඒ කැපවීම කරන්න සිද්ධ වුණා. ඒක ඉතින් අවුරුදු 12ක්ම කරගෙන ගියා. තරුණ මාධ්‍යවේදීන්ට පොඩි පණිවිඩයකුත් දුන්නා ඒක ඇතුලේ. නෑ ඒක නෙමෙයි. ඉතින් දැන් අද තියෙන තරංකාරීත්වය එක මං හිතන්නේ ඒක කරන්න අමාරුයි. ඒ නිසා වෙන්නේ නැති ඔය දැන් මං දකිනවා මේ ඒ ප්‍රවෘත්තිය පුවත්පත් කියවනකොට ඒ මාධ්‍යවේදියා බොහොම පහසු දෙයන්නේ හෙඩ්ලයින් එක කියවනවා ඊට පස්සේ ඉතින් ටිකක් කියවනවා. එතකොට එයා එක්තරා අන්දමක එයා ගැලවිලානේ. ප්‍රවෘත්තිය තියෙනවා, ප්‍රවෘත්තිය ඉතින් ටිකක් එයා කියවලා ඉවර කරනවා. මුළු ප්‍රවෘත්තිය. නන්දා මාල්නියන්ගේ ගීතයක් තෝරගන්න උඩගුලියන් අපි ගැනත් කතා කරමු. ඔව්. දැන් ආපහු කියන්න උන නන්දා මාල්නිය දැන් මේ නොකී දේවල් අහන නිසානේ. ඔව්. නන්දා මාල්නී ප්‍රියතම ගායිකාව, මිතුරිය, දීර්ඝ කාලයක් තිස්සේ ඇයව හඳුනනවා. ඉතින් මට වුමනාවක් තිබුණා අපේ වයසේ කණ්ඩායමක් හිටියනේ. සුනිල් ආරියරත්න, මහින්දාල්ගම, චින්තන ජයසේන අපේ ඒජ් එකේ කට්ටිය. ඒගොල්ලෝ හැමෝම ගීත රචකයෝ. කුලරත්න ආදිවංශ. ඉතින් මට ආස හිතුණා ගීතයක් ලියන්න. මම ඒ කාලේ විවාහ වෙන්න කිට්ටුව වගේ වෙන්න ඇති. මගේ තාත්තා සීතාවක මහාවිද්‍යාලයේ විදුහල්පති වෙලා හිටියා. මම පාසල ඇඩ්වාන්ස් ලෙවල් කරන කාලෙම ওই ගිහලා බොහොම සුන්දර ජීවිතයක් ගත කරා සීතාවක මහාවිද්‍යාලේ. හරිම ලස්සන තැන. ගඟ වටේ පාසල. මම සින්දුවක් ලිව්වා. ලියලා මම නන්දට දුන්නා. එතකොට නන්දා මේ ගීතය ගායනා කළා. මේ ගීතයට තේමා වුණේ සංගීත වාදකයෙක්. ඔහු ජීවිතය සංගීතයට කැප කරනකොට ඔහුගේ තරුණ බිරිඳ වෙන පෙම්වතෙක් එක්ක යල්ලා යන කතාව. මම මේ ගීතේ ලිව්වට පස්සේ නන්දාය ගායනය කළා. ගායනය කරලා එක්තරා සරල ගී වැඩසටහනක කිව්වා. දැන් මම මේ බොහොම උද්දාමයටපත් වුණා. ඉතින් බොහොම ලස්සනයි සින්දුව. මම දෙවන ගීතයත් ලිව්වා. දෙවන ගීතේ මම ලිව්වේ මේ අපි බොහොම අපේ අතීත විභූතිය ගැන කතා කරනවා. නමුත් බඩගින්නේ අඬන මිනිහෙකුගේ කඳුලක මේ ඔක්කොම දිය වෙලා යනවා කියලා. ඉතින් මම ගියාම නන්ද මට කිව්වා මේකට එයා ගීතෙට ගොඩාක් කැමති වෙලා එයා එකට හොඳ මියුසික් එකක් දානවා කියලා. නමුත් ගීතය ප්‍රචාරය වුණේ නැහැ. ප්‍රචාරය නොවුනව නිසා මම බලනකොට මේ ඒ කාලේ තිබුණා ගීත අනුමත කරන මණ්ඩලයක්. මේ 71 වගේ. ඒ කාලේ දේශපාලන. ඒ මණ්ඩලය විසින් මේක ප්‍රතික්ෂේප කරා කියන එක තමයි මට දැනුම් දුන්නේ. ඉතින් මට කොහොමනවත් මට ඊට පස්සේ ගීත ලියන්න උවමනාවක් තිබුණේ. ඊට පස්සේ එකම එක ගීතයක් මම ලිව්වා. ඒක මේ කීර්ති පැස්කුවල් සිං කරලා තියෙනවා. ඒක මේ පසුකාලීන මිත්‍රත්වය සඳහා ලියපු දෙයක්. නමුත් මගේ ගීත රචකයෙක්, ගේය පද රචකයෙක් වීමේ
බලාපොරොත්තු එතනින් නැති වුණා. කොහොම වුණත් නන්දමාලිනී පණ්ඩිත් අමරදේවයන් වගේම ජාතිය ගායිකාව ඇය තමන්ගේ ගීවලින් මේ රටේ තරුණ පරපුරාව ඇති කරලා තියෙනවා. මේ රටේ ජාතිකත්වය පිළිබඳ බොහොම දැඩි ලෙස කතා කරලා තියෙනවා. ඉතින් ඇයගේ මුල් යුගයේ ගීතයක් මේ මම තෝරගත්තේ උඩගුලියන්. මේක බොහොම ජනප්‍රිය ගීතයක්. නමුත් ඇයගේ සංගීත මාවත පෙන්눔 කරන ගීතයක් මේක. ඒ නිසා තමයි ඇය පසු කාලීනව ඇයගේ සංගීත ගමන් මග පෙන්눔 කරන ඉඟි කරන ගීතයක් ලෙසයි මම මේ උඩගුලියන් ගීතය දකින්නේ. අද දවසේ අපේ මේ මමද චරිතයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාරයන් දැන් මේ කාලයක් හම්බෙනවනේ දැලිපිහියෙන් කිරි කන්න වගේ වැඩක්. 2001 රනිල් වික්‍රමසිංහ රජයේ ලේක් හවුස් එකේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික කතෘ මණ්ඩල සමාජික. එතනින් පස්සේ අධ්‍යක්ෂක කතෘ මණ්ඩල අධ්‍යක්ෂක. ඊට පස්සේ 2007 ලේක් හවුස් එකේ සභාපති. ඒ වෙනකොට මුල් පිටුවත් කරනවා. මේ අභියෝගය නිකන් ගන්නකොට හිතුන්නේ නැද්ද නිකන් අර ඉල්ලම් කණ්ඩ වේද වගේ කියලා? ඔව්. ඒක නොඋනේ අගමැති මහින්ද රාජපක්ෂ නිසා. 2001 දී මම ලේක් හවුස් එකේ කතෘ මණ්ඩල අධ්‍යක්ෂක වුණා. නලින් දද්දුව චෙයාමන් වෙලා හිටියේ. නමුත් එක දවසක චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය මාධ්‍ය යටතට පවර ගත්තම එක රාත්‍රියකදී පස්සෙන්ද උදේ අපි නැහැ එතන. අපිට යන්න සිද්ධ වුණා. ඊට පස්සේ කාලයගේ ඇවෑමෙන් 2005 දී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා වුණා. පොඩි බාධා කිරීමක්. දැන් හදිසිය හරි රනිල් වික්‍රමසිංහ රජය යටතේ තිබිච්ච තනතුරේ ඔබ හිටියා නම් මුල් පිටුව කරන්න පුළුවන් වේද? ඒ ඉන්දෙද්දි තමයි මම මුල් පිටුව කරන්න කළේ. 2001 දී මම පටන් ගත්තේ. නමුත් 2005 මහින්ද රාජපක්ෂ රජය දිනනකොට මම 2005 මහින්ද රාජපක්ෂ රජය දිනවන්න මම දේශපාලන කටයුතු වල යෙදුණු කෙනෙක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහගේ කාලේත් මම දේශපාලන කටයුතු වල යෙදුණු කෙනෙක් නෙමෙයි. මම ලක්බිම් පුවත්පතේ කතෘ හැටියට රනිල් වික්‍රමසිංහව දැඩි ලෙස විවේචනය කරපු කෙනෙක්. ඒ කාලේ. ලක්බිම් පුවත්පත බොහොම දැඩි ලෙස අපි කොහොමත් වාමාංශික පුවත්පතක් වගේ පෙනී ගියේ. අපි දැඩි ලෙස විවේචනය කරපු පුවත්පතක්. 2005 දී මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වෙනුවෙන් දේශපාලන කටයුතු වල යෙදුනේ නැහැ. මට නොයෙදෙන්න මට හේතු කීපයක් තිබුණා. මොකද ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රජයත් එක්ක සම්බන්ධ වීම තුල මට කැමැත්තක් තිබුණේ නැහැ. එතකොට විමලුත් හිටියේ ජනතා විමුක්ති පෙරමුණේ. ඒ වෙන විටත් මහින්ද රාජපක්ෂ මහතා අම්මෝ ඊටාම සමීපව දන්නවා. දකුණේ බැසිල් මගේ පන්ති මිත්‍රයා අපි එකට ඉගෙන ගත්තේ. බැසිල් මම රාජිත එකම පන්ති අවුරුදු ගණනාවක් ඉගෙන ගත්තා. ඒ නිසා අපි මහින්ද රාජපක්ෂ පවුලේ අය දැනගෙන හිටියා නිතර. නමුත් මම දේශපාලන කටයුතු වල යෙදුනේ නැහැ. ඒ නිසා තමයි 2005 දී මට ලේක් හවුස් එකේ රජයේ තනතුරක් ලැබුණ නැත්තේ. මම ඒ ගැන නොන්දුවක් තිබුණෙත් නැහැ. නමුත් 2007 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලලිත් විරුතුංග ජනාධිපති ලේකම් මරා මට පණිවිඩයක් එවලා තිබුණා. ඔබ කැමතිද ලේක් හවුස් ආයතනය බාර ගන්න කියලා.
පස්සේ මම ජනාධිපතිතුමා හම්බුණා. මං කිව්වා සර් මම මේක බාර ගන්නම් හැබැයි මට මුල් පිටුව නවත්තන්න නම් බෑ කියලා. කාරණා දෙකක් නිසා. එකක් මුල් පිටුවෙන් මම ඉතාම ඒක බොහොම ආසාවෙන් කළා. දෙවැනි කාරණය තමයි මුල් පිටුවෙන් මම ලැබපු ආදායම. මට ලොකු හයියක් වෙච්ච ආදායමක්. මම හිතන්නේ ඒ කාලේ ලංකාවේ මේ 2007 දී විතර ලංකාවේ කිසිම වැඩසටහන් නිෂ්පාදකවරයෙක් හෝ නිවේදකයෙක් හෝ නොලැබුණු ගෙවීමක් මට ලැබුණා මුල් පිටුව හරහා. මම ඒකත් එක හේතුවක්. ඊටත් වඩා මුල් පිටුව නිසා මට තේරුණා මිනිස්සු මේ මම මුල් පිටුව ඉදිරිපත් කරන ආකාරය නිසා මිනිස්සුන්ගේ සහෘදයෙක් බවට මම පත් වෙලා තියෙනවා කියලා. පාරක ගියොත් මිනිස්සු කතා කරන දේවල්, කාර් එක නැවැත්තුවාම පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා මට කියන දේවල් වල මම පොදු ජනතාවගේ මිත්‍රයෙක් බවට පත් වෙලා තියෙනවායි කියලා මට නිකන් දැනුණා. ඒක බොහොම හරි ආදරණීය හැඟීමක්. ඔබ යන තැනක ඔබට බොරුවට නෙමෙයි හදවතින්ම ඔබට ආදරය කරන මිනිස්සු ඉන්නවයි කියලා දැනීමක් හැඟීමක් ඇති වෙනවා. මම ඒක නැති කරගන්න කැමති වුණේ නැහැ. ඊළඟට මම කල්පනා කරා මේ ලේකවුස් ආයතනයේ සභාපතිකම ගත්තට පස්සේ මට විය හැකි දේවල් දේශපාලන මම ඒක නිසා මම කිව්වා සර් මට මේකට මට ඕන විදියට අවසර තියෙනවා නම් මම ලේකවුස් සභාපතිකම බාර. නෑ බන්දුල කිසි ප්‍රශ්නයක් නෑ. ඔයා දැන් මුල් පිටුව කරගෙන යන ආකාරයටම කරගෙන යන්න. ඒක නිසා මම මේක බාරගත්තා. මම කිව යුතු දෙයක් තියෙනවා. ඒ දීර්ඝ කාලේ මම ලේකවුස් ආයතනයේ සභාපති වෙලා හිටිය අවුරුදු 7ක්. මේ කාලය තුල විවිධ අය නොඑක් දේවල් මට බලපෑම් කරන්න හැදුවා වුණත් කවදාවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මට බලපෑම් කරේ නැහැ. මම දන්නවා ජනාධිපති ලේකම් කාර්යාලයේම ජනාධිපති අංශයේම වැඩ කරන අය ගිහිල්ලා ජනාධිපතිතුමාට කියනවා සබින් බලන්න මෙයා ටැමිල් නෙට් එක ගන්නවා, එහෙම නැත්නම් සන්ඩේ ලීඩර් එක ගන්නවා. ලේකවුස් එකේ සභාපති වෙලා ඉඳිද්දි මේක කරන ජනාධිපතිතුමා hina වෙලා නිකන් ඉන්නවා. මොකද මහින්ද රාජපක්ෂ ඔහු නම්බර 1 දේශපාලනඥයානේ. ඔහු දන්නවා මාධ්‍ය කරුවොත් එක්ක හැසිරිය යුතු ආකාරය. කිසිම දවසක මම ඊටම අවංකව කියන්නේ කිසිම දවසක මහින්ද රාජපක්ෂව විවේචනය කරන කාටුන් අරගෙන මං ඒ විවේචනයේ ඒ තිබ්බ විදියටම අරගෙන තියෙනවා. මට දැන් හොඳට මතකයි චණ්ඩියා මහින්ද රාජපක්ෂ මෙහෙම සරණ උස්සගෙන ඉන්නවා ළඟදී මෙන්න චිත්‍රපටි මම ඒව අරගෙන ඒ විදිහටම කියනවා. හැබැයි කවදාවත් අහන්නෙත් නැහැ. මං හිතන්නේ සමහරවිට එයා බලලා එකකින් හරි වින්දනයක් ලබන්නේ නැති කවදාකවත් බලපෑම් කරේ නැහැ. ඒ බලපෑම් නොකරපු මට බලපෑම් නොවුණු මට යහපාලන ආණ්ඩුවේ පත් වෙලා සති ගානකින් එක දුරකථන ඇමතුමකින් මාව ඉවත් කරා. දැන් මේක නඩුවක් තියෙනවා, නඩුව අහලා ඉවරයි, දැන් තීන්දුව දෙන්න තියෙන්නේ. නමුත් ජීවක ඉදිරිසිංහ මාත් එක්ක දුරකථනයෙන් කිව්වේ එයාට මෛත්‍රීපාල හා රනිල් වික්‍රමසිංහ, විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ කරපු බලපෑම නිසා මාව අයින් කරන්න සිදු වුණා කියලා. ඒ දුරකථන සංවාදය මම උසාවියට ඉදිරිපත් කරලා තියෙනවා.
ඒ නිසා මම මේ බය නැතුව එක කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. ඉතින් ඒකේ තමයි වෙනස. මහින්ද රාජපක්ෂ ඔය අවුරුදු මම ලේකවුස් ආයතනයේ වැඩ කරපු අවුරුදු 7ම හරිම අභියෝගාත්මක අවුරුදු 7ක්. යුද්ධය, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම මේ ඔක්කොම තියෙද්දි ඒ හැම එකම මම අරගෙන කියෙව්වා. මම ටැමිල් නෙට් එක අරගෙන කියෙව්වා. සන්ඩේ ලීඩර් එක අරගෙන කියෙව්වා. ආණ්ඩුව විවේචනය කරන හැම දෙයක්ම අරන් කියෙව්වා. එහෙම තියෙද්දි කවදාවත් මට කිසිම බලපෑමක් එල්ල වුණේ. ඉතින් මේ එවැනි දේවල් එක්ක අපිට තව අපි මේ වැඩසටහනේ අවසාන භාගයට තමයි මේ ක්‍රමයෙන් පිවිසෙන්නේ. අපිට තව විරාමයකට ගිහිල්ලා අපි තවත් තැනක් ගැන කතා කරමු ජීවිතේ. මේ මමද අපේ සොඳුරු කතාබහ අද දවසේදී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්ම කුමාරයන් සමගින් අපි බොහෝ දේවල් කතා කරා. මම මේ කල්පනා කරන්නේ තව ගොඩක් දේවල් තියෙනවා අහන්න කොහෙන් පටන් ගන්නද කියලා. බොහොම සරල කාරණයකට මම එන්න. ජීවිතෙත් එක්ක පොඩ්ඩක් සම්බන්ධ මට නිකන් දැක්ක දෙයක් දැනුණු දෙයක්. දැන් සාමාන්‍යයෙන් බන්දුල පද්ම කුමාරයන් දැන් කිව්ව විදිහට ටිකක් වයසයි. හැබැයි තරුණයෙක් වගේ බොහොම කියන්නේ කාලයත් එක්ක යාවත් කාලීන වෙනවා. ගොඩක් දේවල් වැළඳ ගන්නවා. කියන්නේ අලුත් දේවල් මේ කාර් වලට කොච්චර කැමතිද? ඔව් මම පාවිච්චි කරන මෝටර රථය මේ දැන් නම් ඒක කීපයක් තියෙනවා. මම හිතන්නේ මේකට නොඑක් කියන නම් තියෙනවනේ. යුරේනි මොඩල් කියලා කියනවා මේකට නේද? ඒකට හේතු උනේ ලංකාවට ආපු පළවෙනි කාර් දෙක තුනෙන් එකක් මේ යුරේනි කියන තරුණ නිලිය මිලදී ගත්තා. එකක් මම මිලදී ගත්තා. මොකද මේ කාර් එකේ තියෙන හුරුබුහුටි බව නිසා. ඒක දැන් අවුරුදු 5ක් විතර වෙනවා. ඉතින් මෙමනේ කවුද මේ රේසින් කාර් වල යන්න අකමැති නේද? මම මේ කාර් එක අරන් ගිහිල්ලා ලෙස්ටර් මහත්තයාට ගෙදර මං ගිහිල්ලා පෙන්නුවා. ලෙස්ටර් එතකොට මේ සර් යන්නේ මේ වීල් චෙයාර් එකකින්. වන්දුල මට මේ යන්න පුළුවන් වුණා නම් මම මේ කාර් එකේ යනවා. එහෙම තමයි ලොකෝ මාත් එක්ක කිව්වේ. ඒ කියන්නේ ලෙස්ටර් කියන්නේ ඒ වගේ වයස කෙනෙක් නම් එයාට මෙහෙම හිතෙනවා නම් මට හිතීමේ වැරදක් නැහැ අනිවාර්යෙන්. ඒ කාරණයත් එක්කම දැන් මේ ඔබගේ ගොඩක්ම ඉස්මතු වෙච්ච කාරණේනේ දැන් පත්තර කියන පුවත්පත් කලා වේදී කියන කෑල්ල ඉස්මතු වුණා. දැන් මේ චිත්‍රපටි කොටස මට පොඩ්ඩක් ඉස්මතු කරගන්න ඕනේ. මේ සහාය අධ්‍යක්ෂ කියන වැඩ කරානේ. ඔය කාලේ වෙච්ච අමතක නොවන සිද්ධිය කැමති දැනගන්න. ඔව්. සහාය අධ්‍යක්ෂකවරයා ලෙස වැඩ කිරීමේදී නෙමෙයි. මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළානේ. ඒකෙදී අමතක නොවන සිදුවීමක් තියෙනවා. මට මගේ සිහිනය වෙලා තිබුණේ පාසල් යන අවදියේ ඉඳන්ම දැන් ඔබට තේරෙනවා ඇති ලෙස්ටර් තිස්ස ඒ වගේ අය අසු කරන්න ලැබීම, සිනමා වේදියෙක් ලෙස සිනමා විචාරකයෙක් ලෙස කටයුතු කරන්න ලැබීම 1970 ගණන් වල 69 විතර වෙන්නේ නැති චිත්‍රපට විචාරක ලේඛක සංගමය තිබුණා. ප්‍රසිද්ධ චිත්‍රපට විචාරක ලේඛක සංගමය ඔය ගාමිණී හත්තිට්ටු ගමේ වගේ අය ඒගොල්ලෝ පැසෙන්ජර් කියලා චිත්‍රපටයක් පෙන්නලා ඒකට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට විචාර ලියලා තරඟයක් පැවැත්තුවා. මම විශ්වවිද්‍යාලේ නෙමෙයි පාසල් ශිෂ්‍යෙක්. මම මේකට විචාරයක් ලියලා ඇරියාම ඒක ප්‍රථම ස්ථානය දිනාගත්තා. එතකොට ඒ දිනාගත්තු වෙලාවේ ඔවුන් විචාරක සම්මාන උළෙලේ ඩී.බී. නිහාල් සිංහ ඒ වගේ අය ගන්න සම්මාන උළෙලේ මටත් සම්මානයක් පිරිනැමුවා. ඒ මගේ සිනමාව ගැන බැඳීම කියන්නේ මම කිව්වේ. කොහොම නමුත් පසු කාලීනව මට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න අවස්ථාව ලැබුණා. මේ අවස්ථාව ලැබුණු වෙලාවේ මම තෝරගත්ත කුමරි පත්තරේම මගේ ආරාධනයෙන් උපුල් ශාන්ත සන්නස්කන ලියපු සරසවි දියණියෝ කියන කතාව.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගපාන්න මම තෝරගත්තා කමල් අද්දරආරච්චි සහ සබීත පෙරේරා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හැටියට. ඒ චිත්‍රපටයේ දැවන්ත ලෙස ශිෂ්‍යයෝ මං හිතන්නේ ශිෂ්‍ය උද්ඝෝෂණයක් මම ෆිල්ම් කරා කැමරාස් 3ක් පාවිච්චි කරලා ශිෂ්‍යෝ 2000ක් විතර පිළපාලියක ඇවිල්ලා ඔය අද ජනප්‍රිය තරුණ නළුවෝ වැඩි දෙනෙක් හුඟ දෙනෙක් මේ කාස්ට් ඒ චිත්‍රපටයේ පොඩි පොඩි චරිතවලට ආවා. තාම හොඳ ළමයි. එතකොට මේ චිත්‍රපටය මම අධ්‍යක්ෂණය කරලා ඉවර වෙනකොටම මම චිත්‍රපටයේ ප්‍රධාන දවස් දෙකක රංගනයේ යෙදුණු සනත් ගුණතිලක සමග අමනාප වෙන්නට සිද්ධ වුණා මේ මට. ඔහු විශාල වශයෙන් මට චිත්‍රපටයේ දෙබස් කැවීමේදී මට විශාල පීඩනයක් දුන්නා. මට සිනමාව ගැන විශාල කලකිරීමක් ඇති වුණා මේ සිද්ධියේ. මම අදත් සනත් ගුණතිලකට එකම කතා කරන්නේ නැහැ. මම මේක කීප වතාවක් කියලා තියෙනවා, ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තියෙනවා. චිත්‍රපටය දෙබස් කවලා සංස්කරණය කළා ඒ දල පිටපත බලද්දී හොඳ චිත්‍රපටයක ලක්ෂණ තිබ්බ කියලා චිත්‍රපටය නරඹපු හැමෝම කියනවා. චිත්‍රපටයට මුදල් වියදම් කරේ ඩන්කන් ෆර්නෑන්ඩෝ කියලා ව්‍යාපාරිකයෙක්. ඔහු එකවර චිත්‍රපට 3ක් නිෂ්පාදනය කරා. චිත්‍රපට 2ක් HD ප්‍රේමරත්න කළා, එකක් මට කරා. ඩන්කන් ප්‍රනාන්දු මේ චිත්‍රපටයේ අවසාන භාගය වෙනකොට පිළිකා රෝගයකින් මිය දෙමින් හිටිය. කොහොම නමුත් මම චිත්‍රපටයේ අවසාන කරලා ප්‍රේමසිරි කේමදාසයන්ට මේ චිත්‍රපටය පෙන්වුවා සංගීතය සඳහා. කේමදාස මාස්ටර් මේකට සංගීතයට සූදානම් වෙලා හිටියා. ඒ පීරියඩ් එකේම තමයි ඩන්කන් ප්‍රනාන්දු මිය ගියේ. ඔහු ලංකාවේ හිටපු කෝටිපතියෙක්. ඔහු විවාහයෙන් දික්කසාද වෙලා හිටියා. දරුවෙක් අරගෙන දරුකමට හදාගෙන හිටියා. ඔහුට තිබුණු ධනය කිසි කෙනෙක් දන්නේ නැහැ. හැම තැනම ගෙවල්. ඔහු රේන්ද අරක්කු ටැවර්න්ස් තිබුණු කෙනෙක්. ඒ නිසා ඔහුගේ මරණයෙන් පස්සේ ඔහු අන්තිම කැමති පත්‍ර ලියලා තිබුණේ විශාල වශයෙන් බූදල් ප්‍රශ්න ඇති වුණා. චිත්‍රපටය බොහෝ කාලයක් හිර වෙලා තිබුණා. මේ වෙනකොට මම චිත්‍රපටයේ සංස්කරණය කරලා මේ චිත්‍රපටය මම යවලයි තිබුණේ. මුල් පිටපත තිබුණේ ජෙමිනි චිත්‍රාගාරයේ. නෙගටිව් එක තිබුණේ එහෙ. දැන් අවුරුදු මේ බූදල් නඩු ඉවර වෙලා ඔක්කොම ඉවර වෙනකොට අවුරුදු 6-7ක් ගියා. ඒ අතරේ මගේ ජීවිතය වෙනස් වෙලා තිබුණා. මම පුවත්පත් කලාවට ගොඩාක් යොමු වෙලා තිබුණා. අර චිත්‍රපටයේ අමිහිරි අත්දැකීම් නිසා මට ඇත්තටම චිත්‍රපටි බැලීම පවා එපා වෙලා තිබුණා. ඒ අමිහිරි අත්දැකීම නිසා. පසුකාලීනව මට උවමනා වුණා මේ චිත්‍රපටය නැවත කරන්න. නමුත් කොහොම නමුත් තව කල් ගිහිල්ලා අවුරුදු 10ක් විතර ගත වෙනකොට චිත්‍රපටයේ මුල් පිටපත නැති වෙලා ජෙමිනි චිත්‍රාගාරය ගින්නට හසු වෙලා නැති වුණා. එතකොට මගේ සිනමා ජීවිතය එතනින් අවසන් වුණා. අපි හින්දි ගීතයකට යමු. ඔබතුමා තෝරගත්තා බොහොම අපූර්ව හින්දි ගීතයක්. ඔව්. අපි තරුණ කාලේ මම ඉස්කෝලේ යන කාලේ ආනන්ද විද්‍යාලයේ අවට සිනමා ශාලා කීපයක් තිබුණා. ප්‍රධානම එක තමයි ගාමිණී සිනමා ශාලාව. අද නැහැ.
එල්ෆින්ස්ටන් එක රිට්ස් එක සහ ලිඩෝ සිනමා ශාලාව. මේ හුඟ වෙලාවට හින්දි චිත්‍රපටි තමයි පෙන්වන්නේ. ඉතින් හින්දි චිත්‍රපටි රසකයන් වීම සිද්ධ විය යුතු තිබුණු දෙයක්. මම චිත්‍රපට හින්දි චිත්‍රපටවලට බොහොම කැමති වුණා මේ පැරණි හින්දි චිත්‍රපට. ඒ චිත්‍රපටයේ අතරිනුත් මම රාජ් කපූර් සහ නාගීස් රංගපාන චිත්‍රපට එය බොහොම ක්ලාසික්ස්. ආවාරා, ශ්‍රීහාර සීවිස්, ජිස්දිස් මේ ගංගා බේතිය මේ වගේ චිත්‍රපට සමහරට දෙතුන් වතාවක් බලලා තියෙනවා. ගංගා ජමුනා මේ වගේ චිත්‍රපට අපේ ඒ තරුණ ජීවිත සංවේදී බවට පත් කරපු එක දෙයක් තමයි මේ පැරණි හින්දි චිත්‍රපට. ඒවා බොහොම ඔහේ ගලාගෙන යන ගීත 12කින් 13කින් විතර සමන්විත විචාරකයෝ නම් hina වුණා මේ සින්දු 12යි ෆයිට් 12යි ගස් වටේ කරකැවෙන කියලා. නමුත් ඒවා අද හැරිලා බලනකොට ඒවා හරිම සුන්දර අහිංසක නිර්මාණ. මම මේ කතා කරන්නේ අද පෙන්වන හින්දි චිත්‍රපට ගැන නෙමෙයි. ඒවා බොහොම දරුණු චිත්‍රපටනේ. ප්‍රේම කතාව වුණත් මහා දරුණු අපේ හැඟීම් ප්‍රකෝප කරන. නමුත් ඒ කාලේ චිත්‍රපටි හරිම සුන්දරයිනේ. රාජ් කපූර් මගේ ප්‍රියතම නළුවෙක්. ඔහු ගැන දැනගන්න පටන් ගත්තට පස්සේ ඔහු ලෙජන්ඩ් එකක්නේ. ඉන්දියාවේ ලෙජන්ඩ් එකක් රාජ් කපූර්. ඔහුගේ තරුණ අවදියේ ඔහු මේ නාගිස් කියන නිලිය සමග ප්‍රේමයෙන් වෙලුණා. නාගිස් ඇත්ත වශයෙන්ම මේක සිද්ධ වුණේ රාජ් කපූර් බැඳලා මාස කිහිපයක් ගත වෙනකොට තමයි එයා නාගිස් එක පළවෙනි ෆිල්ම් එක කරන්නේ. නාගිස් ඉතාම සුන්දර නිලියක්. පසු කාලයක සුනිල් දත්ගේ බිරිඳ බවට පත් වුණා. මේ රාජ් කපූර් සහ නාගිස් එකට රංගපාපු චිත්‍රපට හැම එකක්ම රොමෑන්ස් එකේ අන්තිම ඉහළට ගියපු චිත්‍රපට. ඉතින් මම ඒ චිත්‍රපට ගීත මතකයි, කතාව මතකයි. රාජ් කපූර් නිකන් දැනුත් මම ෆ්‍රී හැම වෙලාවකම YouTube එකේ රාජ් කපූර් නාගීස් ඒ වගේ සින්දු බලන්න ආසයි, විශේෂයෙන්ම ගීත. ඉතින් මං හිතුවා මේ ගීතය තෝරගන්න කියලා. මේ ගීතයේ තියෙනවා හරි ලස්සන කතාවක්. මේ පෙම්වතුන් දෙදෙනෙක් පෙම්වතිය සහ පෙම්වතා රාත්‍රියේදී හම්බ වෙනවා. හඳ පායලා තියෙනවා. පෙම්වතිය කියනවා මේ හඳේ මේ වලාකුළකට මුවා වෙන්න මම මේ ප්‍රේමවන්තයා සමග ප්‍රථම රාත්‍රිය තමයි මේ ගත කරන්නේ කියලා. පෙම්වතා කියනවා මුවා වෙන්න එපා, හඳේ ඔබ එළිය දෙන්න, මට මේ මගේ පෙම්වතියගේ මූණ බලන්න ආසයි කියලා. බොහොම මං හිතන්නේ ශෘංගාරය, ප්‍රේමය, සුන්දරත්වය මේ සියල්ල කැටි කරගත්තු ගීතය සහ රූප දර්ශන මේකට ඇතුළත්. ඉතාම සුන්දර ගීතයක්. මගේ ප්‍රියතම ගායකයන් මම මුලදී කිව්වා මේ මුකේෂ් ගායනට මං හරි ආසයි කියලා. මුකේෂ් සහ ලතා මංගেশකර් තමයි මේ ගීතය ගායනා කරන්නේ. අද දවසේ අපේ කතා බහේ අවසාන කතාංගය තමයි මේ විදිහට දිගහැරෙන්නේ. අද මේ බොහොම සොඳුරු අත්දැකීමක්, ජීවිතයට හරි වටින අත්දැකීමක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් මේ විදිහට ඇසුරේ මේ වගේ සාකච්ඡාවක් කරන්න ලැබීම ඇත්තටම ආඩම්බරයි. හරි සන්තෝෂයි. දුවයි පුතයිගේ දැන් ගත කරන ජීවිතය මම දුව ලේඛිකාවක් බ්‍රිතාන්‍යයේද? නෑ, එයා ලේඛිකාවක්, කවි පොත් කීපයක් ලියලා තියෙනවා. ඇය මහින්ද රාජපක්ෂගේ මහතාගේ ජීවන චරිතය කියන්නේ ඔහු ජනාධිපතිවරයෙක් දක්වා
එන කාලය තුළ ඉංග්‍රීසියෙන් ඔහුගේ බයෝග්‍රැෆි ලියලා තියෙන මගේ දුව. දුවගේ පුතාගේ දැන් ගත කරන ජීවිතය ගැන තාත්තා විදිහට කොහොමද සතුටු වෙන්නේ? ඔහු මේ තරුණ වයසේ පාසල් යන වයසේ දරුවන් පිටරට ගියාම වෙන දේ තමයි අපිටත් වෙලා තියෙන්නේ. මං හිතන්නේ මේ තත්ත්වයේ සාමාන්‍ය දෙමව්පියන්ට වුණා නම් ඒගොල්ලන්ට මේක දරා ගන්න බැරි වෙයි. දරුවයි මගේ පුතා දැන් අවුරුදු 30කට ආසන්න කාලයක් ඇමරිකාවේ ජීවත් වෙනවා. ඔහු ලංකාවට ආවේ එක වතාවයි. දුව නම් කීප වතාවක් ආවා. දුව කාලයක් දීර්ඝ කාලයක් එංගලන්තේ ජීවත් වුණේ. දැන් ඇමරිකාවේ ඉන්නේ. ඒ හුරු වුණාට පස්සේ උන්ට ඒ රටවල් වලින් එන්න බෑ. ඒ පරිසරය ඒ දේවල් අතහැරලා ඇවිල්ලා ලංකාව වගේ රටක ඒගොල්ලන්ට ආපහු ජීවිතේ පටන් ගන්න බෑ. හුඟ වෙලාවට මේ දෙමව්පිය අසරණ වෙනවා. වාසනාවකට මමත් මගේ බිනදත් එහෙම අසරණ වෙලා නැහැ. මොකද අපි තවමත් ඔබ කිව්වා වගේ තාරුණ්‍යයේ ජීවත් වෙන නිසා ඒක නිසා අපිට මේක දැනෙන්නේ නැහැ. මොකද අපි දිනපතාම දැන් තියෙන තාක්ෂණයත් එක්ක FaceTime මගින් දිනපතා දුව සහ පුතා එක්ක කතා කරනවා. මට මේ දෙන්න ගැන තියෙන එකම දුක තමයි මේගොල්ලෝ ලංකාවේ ඉන්නකොට පාසල් යන වයසේදී ඒගොල්ලෝ මේ අමරදේව රසිකයෝ ගීත අහනවා. පණ්ඩිත්ව හම්බ වෙලා තියෙනවා. මගේ දුව පණ්ඩිත් එක්ක ගත්තු පින්තූර රාශියක් තියෙනවා. සමහරවිට පණ්ඩිත් අමරදේවත් පිටරට ඉඳන් කතා කරනකොට කතා කරලා තියෙනවා. ඒක දැන් ඉවරයි ඒගොල්ලන්ට. දැන් ඒගොල්ලෝ ඒ රසිකත්වය ඒගොල්ලන්ගේ අර පුංචි කාලේ දේවල් අමතක වෙන වගේ ඒගොල්ලන්ට අමතක වෙලා ඇති. අන්න ඒක ගැන මට දුකයි. ඒ කියන්නේ මේ රටේ තියෙන අපේ රටට අමරදේවට කැමති වෙනවා කියන්නේ මේ රටට තියෙන ආදරේනේ. ඉතින් එච්චරයි. එහෙම නැතුව නෑ. ඉතින් දැන් මේ තාක්ෂණයත් එක්ක අපිට මුණ ගැහෙන්න පුළුවන්, යන්න එන්න පුළුවන්. ජීවිතේ ඔහොම තමයි. අද දවසේ මේ අපේ මේ කතාබහ බොහොම සුන්දර කතාබහ ගොඩාක් දේවල් කතා කරන්න තිබුණා. මේ ලැබිච්ච කාලය ඇතුලේ අපි ඒක අටව ගන්න ඕනේ. ඉතින් ලැබිච්ච කාලේ ටික ටික අවසන් වෙනවා. දැනගන්නට කැමති ලංකාවේ ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදී පත්තරවල නව්‍යතා ප්‍රවණතා නිර්මාණය කරපු චරිතයක් ඔබ. අද මේ අත්දැකීම ගැන මොකද ඔබතුමාට හිතෙන්නේ? මෙහෙමනේ. දැන් ඔයා මගෙන් අහපු ප්‍රශ්න එක්ක මට කියන්න තිබුණු දේවල් එක්ක මම හිතන්නේ මේ කාලේ මැතිතා මේ කාලේ මැදි. මොකද මට තව කිව යුතු තිබුණු දේවල් රසක් තිබුණ එකක් තමයි මේ විජේ කුමාරතුංග මට 16 වෙනිදා ඒක වෙනම කතා කළ යුතු සම්බන්ධතාවයක් වෙන පරිච්ඡේදයක් වෙනම පරිච්ඡේදයක් වෙනම මට නම් පොතක් ගැන කතා කිරීම ඒක කියාගන්න බැරි වෙච්ච එක කනගාටුයි. ඊටම සුන්දර වැඩසටහනක්. මම දැනගෙන හිටියේ නෑ ඇත්තටම මේ මෙතෙන්ට එනකල්ම අපි දුරකථනයෙන් සම්බන්ධ වුණාට මේ වගේ වැඩසටහනක් කියලා. බොහොම ස්තුතියි වැඩසටහනට. ඉතින් අද දවසේදී අපි සමුගන්නට සූදානම්. ලබන සතියේදීත් ඔබව මේ විදිහටම රටට වටින චරිතයක් එක්ක හමුවන්නම්. ඔබගේ ඉදිරි වැඩ කටයුතු බොහොමයක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ ඔබගේ මේ තිබෙන ශක්තියෙන් වර්තමාන රජය වැඩක් ගනීවි කියලා. මම දැන් ඉතින් එහෙම බලාපොරොත්තුවක් නැහැ. මට තියෙන කාර්යභාරයක් ඉටු කරන්න මං හිතන්නේ මං හිතනවා මම පොත් ලියන්න ඕනේ කියලා. මාධ්‍ය සම්බන්ධ මගේ අත්දැකීම් සම්බන්ධ මට ඉතුරු කරලා යන්න පුළුවන් වෙන දේ තමයි විශේෂයෙන්ම මේ මාධ්‍ය පිළිබඳ මගේ අත්දැකීම් සහ මගේ දැනුම එකතු කරගෙන පොත් ලියන්න ඕන කියලා දැන් හැමදාම හිතුවා. නමුත් දැන් මේ මෑත භාගයේ මම කෙටි කතා පොතක් ලිව්වා, දේශපාලන ලිපි පොතක් ලිව්වා, පණ්ඩිත් අමරදේවයන්ට උපහාර පිණිස පොතක් ලිව්වා. මම ඉදිරියේදී ලේඛන කටයුතු වල නිරත වෙන්න බලාපොරොත්තු වෙනවා. මගේ
ජාතික මෙහෙවරක් කියලා හිතලා. ඒ කටයුත්තට හුරේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම් හැම දිනාටම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. ආයිත් දවසක හම්බෙමු. මම චරිත ජයරත්. මම